මේ උතුම් පින්කමට සම්බන්ධ වීම අපටත් ඉතාම සතුටක්. මොකද මේ වගේ පිරිසක් එකතු වෙලා මේ වගේ කාලෙක තමන්ට තියෙන බාධක දුරු කරගෙන උතුම් ධර්මය ශ්‍රවණය කිරීමේ අදහසින් එකතු වෙලා සමගියෙන් මේ වගේ කටයුත්තක් කරනවා දකින්න ලැබීමත් අපට සතුටක්. ඉතින් අප සරණගේ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ ලෝකයේ පහළ වුණාට පස්සේ තමයි අප සියලු දෙනාට ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය ශ්‍රවණය කරන්න ලැබෙන්නේ. බුදු කෙනෙක් විතරයි තනියම චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්නේ. එතකොට ඒ බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය අහලා තමයි ඊතුරු සියලු දෙනා ධර්මය අවබෝධ කරන්නේ. ඉතින් ඒ නිසා අපට යම් කිසි ධර්මයක් මේ අහන්න ලැබිලා තේරුම් ගන්න ලැබෙනවා නම් ඒ ඔක්කොම බුදුරජාණන් වහන්සේ නිසා. ඉතින් පින්වත් දරුවනි, බුදුරජාණන් වහන්සේ ගුණ ඔබ දන්නවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේට තියෙනවා දස බල ඥාන. ඒ ඥානයන්ගේ එකක් තියෙනවා බුදුරජාණන් වහන්සේ දන්නවා සබ්බත්ත ගාමිනින් පටිපදං යථාභූතං පජානාති. බුදුරජාණන් වහන්සේ ඕනම තැනකට යන මාර්ගය දන්නවා. දැන් ඔබ ඉගෙනගත් ඒ ඉපදිච්ච දවස් ඉඳලා ගොඩාක් වෙලාට ඔබේ දෙමව්පිය ඔබේ ගුරුවරුට කියන්නේ ඔබට ඔය ඉගෙන ගන්න රටාව ඔයාගේ හොඳයි. ඔයා ඔය විදිහට ඉගෙන ගත්තොත් ඔයාට මේ ඉහළට යන්න පුළුවන්. ඔයාට විභාග පාස් වෙන්න පුළුවන්. ඊට පස්සේ ඔයා ඔය විදිහට හිටියොත් හොඳ නෑ. ඔය විදිහට නෙමෙයි. ඔයා මේ විදිහට මහන්සි වෙන්න ඕනේ. මේ විදිහට මහන්සි වුණොත් තමයි ඔයා යුනිවර්සිටි යන්නේ. ඊට පස්සේ මේ විදිහට ඩිග්‍රියක් කරන්න නම් මේ විදිහට මහන්සි වෙන්න. එතකොට ගිහි ජීවිතයේ සාර්ථකත්වය ගැන ඕන තරම් අය ඉන්නවා කියලා දෙන්න. නමුත් අපේ ජීවිතේ මරණින් මත්තේ අපේ ජීවිතේ අත්තේ නිරණම සම්බන්ධයෙන් ඒ වගේ මේ භයානක සංසාර ගමන් කිරීමෙන් සිදුවෙන අනතුරින් නිදහස් වෙන ආකාරය සම්බන්ධයෙන් මගක් කියලා දෙන්න බුදු කෙනෙක් කර වෙන කෙනෙක් නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ මොන තැනට යන මාර්ගෙත් දන්නවා. සමහර අය අහනවා පින්නතුනි බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ අපි මේ ගිහි ජීවිතය ගත කරන අය කියනවා මේ අපිට බිරින්දෑවරු ඉන්නවා, දරුවෝ ඉන්නවා. අපි රන් රිදී මුතුමැණික් පරිහරණය කරනවා, සුවඳ විලවුන් පරිහරණය කරනවා. ඉතින් ඒ අතරේ ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ අපිට මැරිලා සුගතිය උපදින්නත් ඕනේ. එහෙම ඇවිල්ලා ප්‍රශ්න අහන අය ඉන්නවා. ඉතින් ඒ වෙලාවට බුදුරජාණන් වහන්සේ එහෙනම් මේ විදිහට කටයුතු කරන්න. ඉතින් බුදුරජාණන් වහන්සේ කියලා දෙනවා සුගතිය යන්න ඕන ක්‍රමයේ බුදුරජාණන් වහන්සේ කියලා දුන්නා. ඉතින් ඒ වගේ ඊළඟට යම් කෙනෙක් ඇහුවොත් එක අවස්ථාවක එක බ්‍රාහ්මණෙක් ඇවිල්ලා අහනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මට මේ යහපත නෙමෙයි අයහපත කියලා දෙන්න කියනවා. ඒ කියන්නේ මේ ලෝකේ අයහපතක් තියෙනවද ඒ මොනවද කියලා අහනවා. ඒතර බුදුරජාණන් කියනවා මෙන්න මේව තමයි අයහපත. ඉතින් මොන තැනට යන මාර්ගෙත් බුදුරජාණන් වහන්සේ දන්නවා. හැබැයි බුදුරජාණන් වහන්සේ යහපත් තැනට යන එකයි බුදුරජාණන් වහන්සේ ප්‍රශංසා කරන්නේ. එක්තරා අවස්ථාවක එක මනුස්ස ලෝකෙ හිටපු කෙනෙක් එක කාන්තාවක් මැරිලා දිව්‍ය ලෝකෙ ගියා. එයාට සමහර විට ධර්මය අවබෝධ කරන්න වාසනාවක් තියෙන්න ඇති. හැබැයි එයා ඒ කිසිම උවමනාවක් නැතුව එයාට උවමනා උනේම දිව්‍ය ලෝකෙ ඉපදින්න එක. ඒ කියන්නේ මට වෙන කිසිම දෙයක් එපා. මට එයාට මතක් වුණා පෙර ජීවිතේ. පෙර ජීවිතේ එයා එක්තරා දිව්‍ය පුත්‍රයෙක්. එයාගේ නම දිව්‍ය පුත්‍රයාගේ නම මාලභාරි. මේ මාලභාරි කියන දිව්‍ය පුත්‍රයාගේ බිරිඳ විදියට හිටියා. දැන් මෙයාට පොඩි කාලේ මතක් වුණා. දැන් අපි හිතමු ඔබට මතක් වුණා කියලා. ඔබ මෙහෙම දිව්‍ය ලෝකේ මෙහෙම දිව්‍යාංගනාවක් මට හිටියා. මෙහෙම දිව්‍ය පුත්‍රයෙක්ගේ දිව්‍යාංගනාව විදියට මම හිටියේ. අන්න ඒ විදියට මතක් වෙනවා කියලා හිතමු. එතකොට ඔබ පතන්නේ සමහර වෙලාවට අනේ මට එයා ළඟට මහපොව යන්න තියෙනවනම් හොඳයි. ඉතින් ඒ විදිහට අර කාන්තාවත් මොකද කරේ? එහෙනම් ඉතින් එහෙම නිකන් යන්න බෑනේ දිව්‍ය ලෝකේ. දැන් අපි කෝටිපතියෙක් වුණා කියලා දිව්‍ය ලෝකේ යන්න බෑ. ඉතින් එයා හොයනකොට එයාට බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනය මුණ ගැහිලා හිටියේ එතකොට. එයා ඉතින් ඒකෙදි උත්සාහ කළේ දිව්‍ය ලෝකේ යන්න. ඉතින් එයා ඒකේ උත්සාහය සාර්ථක වුණා. එයා හොයාගත්ත ධර්මයේ පුරුදු කරලා ඒ කියන්නේ ධර්මය අහනවා නම් ඊට පස්සේ දම් පැන් පූජා කරනවා නම් ඊට පස්සේ
උපස්ථාන කරනවා නම් වැඩිහිටියන්ට උපස්ථාන කරනවා, ස්වාමීන් වහන්සේලාට උපස්ථාන කරනවාද, ඊට පස්සේ සිල් රකින්නවාද, මේ විදිහට නොයෙකුත් පින්කම් කරලා එයා පතන්නෙම මට අරයා ගාවට යන්න ඕනේ. ඉතින් එයා ගියා එතෙන්ට. හැබැයි බුදුරජාණන් වහන්සේ ප්‍රශංසා කළේ නෑ ඒකට. ඉතින් ඒකට හේතුව එයාට ඒ ධර්මය අවබෝධ කරන්න වාසනාව තිබිලා තියෙනවා ඒ ජීවිතේ. එයා ඒක අතහැරලා තමයි අරකට ගියේ. එයාගේ බලාපොරොත්තුව තිබුණේ එහෙ ගිහිල්ලා දිව්‍ය ධර්මය පුරුදු කරන අදහසක්වත් එහෙම මොකක්වත් නෙමෙයි. ගිහිල්ලා දිව්‍ය ලෝකේ අර පරණ සැමියත් එක්ක විනෝද වෙන එක. ඉතින් ඒක නිසා බුදුරජාණන් වහන්සේ ඒකට ප්‍රශංසා කරේ නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ හැබැයි මොන තැනටත් යන මාර්ගය දන්නවා. තථාගතෝ බුදුරජාණන් වහන්සේ සබ්බත් ගාමිනී පටිපදං යථා භූතං භජන. සියලු තැනට යන ප්‍රතිපදාව දන්නවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ කුසල් අකුසල් ඉතා මනාකොට අවබෝධ කළා. කුසලයේ මොකක්ද? අකුසලයේ මොකක්ද? දැන් බුදුරජාණන් වහන්සේ එක්තරා අවස්ථාවක බුදුරජාණන් වහන්සේ ගැන සක්‍රදිවියෝ කියනවා කුසල් අකුසල් හොඳ නරක යහපත අයහපත පෙන්වා දුන්නු වෙන ශාස්ත්‍රවරයෙක් දකින්නේ නැහැ කියලා. එයාගේ ජීවිතේට එයාගේ දීර්ඝ ආයුෂයේදී ඒ ආයුෂ තියෙන කාක්කල් එයා දැකලත් නැහැ අහලත් නැහැ කියනවා. මේ වගේ කුසල් අකුසල් හොඳ නරක යහපත අයහපත පෙන්වා දුන්නු වෙනත් ශාස්ත්‍රවරයෙක්. ඉතින් ඒ නිසා එවන් ශාස්ත්‍රූන් වහන්සේ නමක්ගේ බුද්ධ ශාසනයක් තියෙන කාලෙක එවැනි පවුලක ඉපදිලා බුදු දහම වැළඳගෙන මේ විදිහට ධර්මය අහන්න අපි වාසනාව ලැබුවා. ඉතින් ඒ බුදුරජාණන් වහන්සේ තරම් කුසල් අකුසල් වෙන කෙනෙකුට තේරෙන්නේ නැහැ. කර්මය වෙන කෙනෙකුට තේරෙන්නේ නැහැ. ඒකනේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ කම්ම විෂය අචින්තියව කියලා. ඒ කර්ම විෂය කියන්නේ මෙයාට මේක උනේ මේක නිසා, මේක උනේ මේක නිසා කියලා ඒ විදිහට අපි එක එක්කෙනා ගැන අපිට හිතන්න ගත්තොත් ඒක හිතලා ඉවර කරන්න බෑ. ඒක අපිට ඒක විශේෂ වෙන්නේ නැහැ. බුදු කෙනෙකුට විතරයි ඒක විශේෂ වෙන්නේ. ඉතින් ඒ නිසා ඒක අපිට හිතලා ඉවර කරන්න බෑ. හැබැයි බුදුරජාණන් වහන්සේ නොඑක අවස්ථාවල මෙන්න මේ කර්මයට හේතුව මේකයි කියලා අපිට කියලා දුන්නා. ඒ ගැන අපි ලස්සන ඒ ගැන ඇතුළත් දේශනා කීපයක් අපි ඉගෙන ගනිමු. විශේෂයෙන්ම අපි ඔන්න මුලින්ම ඉගෙන ගනිමු දානි ගැන. දැන් ඔබ අහලා තියෙනව නේද? දානයක් දුන්නාම පින් රැස් වෙනවා. එක අවස්ථාවක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දානයක් දෙනකොට එයා කාරණා පහක් දෙනවා කියලා. මොනවද ඒ දේවල් පහ? ආහාරයක් දෙනකොට කෙනෙකුට අපි තුන් සාමාන්‍යනම්කට නෙමෙයි අපි තුන් යාචකයෙකුට දෙනවා කියලා. යාචකයෙකුට දුන්නත් ඒ පහ දෙනවා. මොකද්ද? ආවිෂය දෙනවා. ආහාර නැතුව ජීවත් වෙන්නේ නැහෙනේ. එතකොට ආහාරයක් දෙනවා කියන්නේ එයා ආවිෂ දුන්න වෙනවා කියනවා. ඊළඟට වර්ණය දෙනවා. වර්ණය කියන්නේ කෑම නැති වුණොත් එහෙම ඔබ දන්නවා ඉතින් සුදු මැලි වෙලානේ. අව ලස්සන වෙලා කළු වෙලා යනවා. ඉතින් ආහාර හොඳට ගත්තාම එයාට ඒ ආහාරයෙන් එයා මිගි පැහැපත් වෙනවා ශරීරේ. ඔන්න වර්ණය දෙනවා. සැපය දෙනවා. බඩගිනි වේදනාව සමහර ලාවට ඔබට වඩා අපිට තේරෙනවත් ඇති. නේද? දැන් අපිට කවදාවත් ඉතින් රැයකදී කොච්චර බඩගිනි ආවත් ඉවසීම හැරෙන්න වෙන දෙයක් නැහැ නේ. දැන් ඔබට එහෙම අත්දැකීම් නැතුව ඇති සමහර ලාවට. ඔන්න ගොඩාක් දුප්පත් පවුල් වල එහෙම හිටපු අය සමහර විට දන්නවත් ඇති. දැන් සමහර ලාවට ඔබට තරහක් යනවා ඇති අම්මා එහෙම කෑම ටිකක් උයලා දෙන්න පරක් වුණාම. නමුත් බඩගිනි වේදනාව විඳපු අය දන්නවා ඒකේ වේදනාව. මේ පොඩි වෙලාවක් ඉවස ගන්න බැරි කම නෙමෙයි. ලොකු වේදනාවක් තියෙනවා බඩගින්නේ. එතකොට මේ බඩගිනි වේදනාව නැති වෙලා සැපයක් ලැබෙනවා ආහාරයක් ලැබෙද්දී. සැපය ඊළඟට ආයුෂ වර්ණ සැප බලය ශක්තිය එනවා. සමහර වෙලාවට මේ තමන්ගේ මේ පොතේ පතේ වැඩක් කරන්න ඉතින් නෑනේ බඩගින්නේ නේද? ශක්තිය නෑ. හැබැයි ශක්තිය ලැබෙනවා ආහාරයෙන්. ඒ වගේම පටිභාණය. පටිභාණය කියන්නේ කල්පනා කරන්න පුළුවන් යමක්. මේ තේරුම් ගන්න පුළුවන් යමක් හැකියාවක් තියෙනවා. එතකොට ඔබට සමහර වෙලාවට යම් කිසි විෂයක් උගන්වනකොට ඒක තේරුම් ගන්නත් බෑ බඩගින්න ඉන්නකොට. මොකද හේතුව ඒ හැකියාව නැති වෙලා යනවා බඩගින්නේදී. බඩගින්නට යම් කිසි දෙයක් ලැබුණොත් ආහාරය ලැබුණොත් ඒක
ඒ යම් කිසි යම කල්පනා කරලා කරන්න පුළුවන් හැකියාව පටිභානය ලැබෙනවා. ඉතින් එතකොට ආහාරයක් විදියට මේ යමක් දුන්නොත් බත් පතක් දුන්නොත් බත් හැන්දා පූජ කළොත් නැත්තං පාන් කෑල්ලත් දුන්නොත් කාට හරි ඒකින් ආයුෂයා දෙනවා වර්ණය දෙනවා සැපේ දෙනවා බලය දෙනවා පටිභානය දෙනවා. ඒව දුන්නාම මොකක්ද වෙන්නේ? අපි යම් කෙනෙක්ගේ දැන් තමන්ගෙට තමන්ට හරි අනුන්ට හරි අපි උදව්වක් මේ කරන්නේ. තමන්ට පින් රැස්සෙන වගේ මනුන්ට යාලට දෙන්නේ ආයුෂ වර්ණ සැප බල පටිභාන. ඒ පහ දුන්නහම ඒ හරි ලස්සන ඒ දේශනයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ පහ දුන්නාම පෙරලා තමන්ට ඒ පහ ලැබෙනවා කියලා. හරි පුදුමයිනේ කර්මඵල කියන්නේ. ඒ වගේ ශ්‍රේෂ්ඨ ධර්මයක් අපිට අහන්න ලැබුණ නිසා සතුටු වෙන්න පින්නතුනි. ඒ වගේ ධර්මයක් අපිට අහන්න ලැබුණා. තමන් යමක් කරනවා. දැන් බලන්න උච්චර විෂයන් ඉගෙන ගන්න. දැන් ඔබ ඉගෙන ගන්නවා ඇති දැන් ඔබ ඉගෙන ගන්න මැනේජ්මන්ට් ඉගෙන ගන්නවානේ. එතකොට නොයෙකුත් විෂයන් ඉගෙන ගන්නවා. ඒ වගේදී අපි යමක් දුන්නොත් ඒක ලාභයක් විදිහට කවුරු හරි උගන්වනවද අපිට විෂයන් වලදී? දෙන දෙයක් ඒක අපිට චැරිටි විදිහට හරි කියලා අපි දැන් ඔය දෙනේවා. ඒක ලාභයක් විදිහට ගණන් හදනවද කියලා මම නම් දන්නේ නැහැ. අපි ඉගෙන ගන්න විෂයන් වල එහෙම කවදාවත් අපට අහන්න ලැබුණේ දෙන එකකින් ලාභයක් ලැබෙනවා කියලා. නමුත් බුදු කෙනෙක් මේ බුදු කෙනෙක්ට හැකියාව තියෙන කර්මඵල පිළිබඳ දැනුම. ඉතින් බුදුරජාණන් වහන්සේ දන්නවා යමක් දුන්නොත් ඒක තමයි තමන්ට ලැබෙන්නේ කියලා. දැන් ලස්සන දේශනාවක් තියෙන අර ඔබ අහලා ඇති දැන් මේ මම ගොඩාක් ඔබ අහලා ඇති කියලා හිතන දේශනාව මම මේ කියන්නේ. එක දේශනාවක් තියෙනවා මේ ගෙදරින් ආදිත්ත සූත්‍රය මට මතක ඉදිරි සූත්‍රය කියනවා යම් දෙයක් ගිනි ගන්නවා කියන ගෙයක් ගිනි ගන්නවා කියන ගෙයක් ගිනි ගන්නකොට ඒ ගෙදරින් යමක් බැහැර කරොත් ඒ කියන්නේ ගෙදරින් එළියට යමක් ගත්තොත් ඒක විතරයි කියන ගේ ගිනි අරගෙන ඉවරෙද්දී වැඩකට ගන්න තියෙන්නේ. ඇයි ඒකට ඔක්කොම ගේ ඇතුලේ ගිනි ගන්න ඒ ගිනි ඇවිල්ලා ඉවර වෙනවනේ. දැන් ඔබ ඔබේ ගෙදර ගිනි ගන්නවා කියලා දැනගත්තා කියමු. ඔබ මොකද කරන්නේ? මුලින්ම නිමන්න බලනවා. නිමා ගන්න බැරි වුණොත් වටින දේවල් ඔබේ සමහරට සහතික රත්තරම් බඩු මුදල් පර්ස් එක ඒව කොහොම හරි එළියට ගන්න බලනවා නේද? අන්න ඒ වගේ යම් ගෙදරකින් යමක් බැහැරට දාගත්තොත් ගිනි ගන්නකොට ඒ බැහැරට දාගත්ත ටිකින් වැඩක් ගන්න පුළුවන් කියනවා. අර ගිනි ගත්ත දේම වැඩක් ගන්න බෑ කියනවා. අන්න ඒ වගේ මේ ජරා මරණින් ගිනි ගන්න මේ අපේ ජීවිතත් ඒ ජරාවෙන් අපේ ජීවිත ගිනි ගන්නවා. මරණින් ගිනි ගන්නවා. ඉවර වෙන්නේ නැත්නම් මරණින් ගිනි අරගෙන අපේ ජීවිතේ. සමායි. ඉතින් ඒ ජරාවෙන් මරණින් ගිනි ගන්න අපේ ජීවිතෙන් අපි යමක් බැහැර කරොත් ඒක තමයි අපි ගිනි අරගෙන ඉවරෙද්දී අපේ ජීවිතේ වැඩකට ගන්න තියෙන්නේ. නියම විදිහට බැහැර කරනවා කියන්නේ දානය කියලා ඒ දේශනාවේ තියෙනවා. දානය කියන්නේ නියම විදිහට අපේ ජීවිතේ යමක් බැහැර කිරීම කියනවා. එතකොට බලන්නේ හරි පුදුමයිනේ. අපිට සාමාන්‍ය මේ ලෝකයේ විද්‍යාව විදිහට උගන්වන දේවල් වලින් ඉගෙන ගන්න ලැබෙන්නේ නැති දේවල් අපට බුදු කෙනෙක්ගෙන් ඉගෙන ගන්න ලැබුණා. ඉතින් පින්නතුනි ඔන්න දැන් දාන ගැන එහෙම තියෙනවා. ඊට පස්සේ අපි තවත් සූත්‍රයක තියෙන කාරණාවක් බලමු. කුල සූත්‍රය. කුල සූත්‍රයේ තියෙන මෙහෙම දෙයක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සිල්වත් පැවිදි උතුමන් වහන්සේ නමක් නිවසට වැඩියොත් ඒ වඩින කාරණාව නිසා හේ ඉන්න මිනිස්සු කාරණා පහකින් ගොඩාක් පින් රැස් කරගන්නවා කියලා. ඔබ අහලා ඇති මේ දේශනාව හරිම ලස්සනයි. මේ දේශනාවේ දේශනා කරන මෙහෙම. යස්මින් සමයේ සීලවන්තෝ පබ්බජිතා කුලං උපසංකමන්ති. යම් කාලයක සිල්වත් පැවිදි උතුමන් වහන්සේ නමක් යම් කිසි පවුලකට පැමිණෙනවා නම්, ඒ කියන්නේ යම් කිසි ගෙදරක් කියමු, පවුලක්නේ ගෙදරක ඉන්නේ. එතකොට යම් කිසි පවුලක් වෙතට පැමිණෙනවද? තත්ත මනුස්සා පංචහිටානෙහි බහුම් පුඤ්ඤම් පසවಂತಿ. එතන ඉන්න මිනිස්සු කාරණා පහකින් ගොඩාක් පින් රැස් කරගන්නවා. පළවෙනි එක තමයි
මනුස්සා දිස්වා චිත්තානි පසාදෙන්ති. ඒ පැවිදි උතුමන් වහන්සේ සිල්වත් පැවිදි උතුමන් වහන්සේ දැකලා හිත පහදවා ගන්නවා කියන. එකැන සතුට වෙනවානේ කොච්චර දෙයක්ද. දැන් බලන්න ඥාති කෙනෙක් ඔබ ගෙදරට ඔබේ යාළුවෙක් කෙනවා කියලා හිතමු. අපි හිතමු ගම් කිහිපයක් ඈතක ඉන්න යාළුවෙක් ඔබේ ගෙදරට දැන් ඔබ නිමාඩුවට ගෙදර ගිහින් දැන් ගෙදර ඉන්න ඇත්තේ සමහර අය. දැන් ඔබේ යාළුවෙක් මිත්‍රයෙක් එනවා දකිනවා. ඔබ සතුටු නම් එයා එනවට එතකොට සතුටු වෙනවා. අනේ කොච්චර දෙයක්ද. ඒ වගේ පැවිදි උතුමන් වහන්සේ නමක් සිල්වත් උතුමන් වහන්සේ නමක් නිවසට වඩිනවනම් ඒ වගේ නිවසකට වඩින අවස්ථාව බොහෝම අඩුයි. ඒ කාලේ නම් පින්නතුනි ස්වාමීන් වහන්සේලා පිණ්ඩපාතේ වඩිනවා. ඒක ගැන තමයි මේ කියන්නේ. ඉතින් පැවිදි උතුමන් වහන්සේ නමක් වඩිනකොට දැකලා සතුටු වෙනවා කියනවා. සතුටු වුණොත් එහෙම තස්මින් සමයේ තංකුලං එතන කියන සග්ග සංවත්තනිකම් භික්කවේ තංකුලන් තස්මින් සමයේ පටිපදම් පටිපන්නං හෝති. ස්වර්ගයේ උපදින්න හේතු වෙන පිනක් රැස් වෙනවා කියනවා. ඒ කියන්නේ සුගතියේ උපදින්න හේතු වෙන පිනක් තම් පටිපදම් පටිපන්නං හෝති. ඒ වගේ ප්‍රතිපදාවකට පිළිපන් වෙනවා කියන එතන යා. ඒ කියන්නේ යා ඒ විදිහට හිත පහදවා ගනිමින් ජීවිතේ කාලයක් යා ඒ හිත පහදවා ගැනීම ස්වාමීන් වහන්සේලා දකින්නකොට හිත පහදවා ගැනීම කරනවා නම් ඒකෙන් සුගතිය යන්න පුළුවන් ප්‍රතිපදාව මාර්ගයක් ඒක. සිල්වත් උතුමන් වහන්සේලා දැකලා හිත සතුටු වීම. බලන්න මේ කයින් කරන දේකුත් නෙවෙයිනේ. බලන්න හිතින් කරන දෙයක්. සුගතිය යන්න හේතු කරනවා. හේතුවක් ඇති කරනවා. ඔන්න හිත පහදවා ගැනීම. ඔන්න දැන් බලන්න ඒ වගේම පින් රැස් වෙනවා ගුණවත් අය ගැනත් හිත පහදවා ගත්තොත්. ඒ ගුණවත් අය අතරින් ඉහළින්ම වැඩ ඉන්නේ සංඝරත්නය. ඉතින් ඒ වගේ මෙතන මේ දේශනාවේ ඊළඟට කියනවා දැන් ඔන්න යාළු මිත්‍රෙක් ආවොත් එහෙම ඔබ ඊළඟට මොකද කරන්නේ? යව පිළිගන්නවනේ. ගිහලා කොහොමද කියලා කතා කරලා ඉඳවලා නේද? ඉඳ ගන්න පුටුවක් දීලා ඉතින් කතා බහ කරනවා අන්න ඒ වගේ. ඒ සිල්වත් පැවිදි උතුමන් වහන්සේ ඔන්න මේ මිනිස්සු මොකද කරන්නේ? ඒ ස්වාමීන් වහන්සේ දැකලා හිත පහදවාගෙන පච්චුට්ටෙන්ති අභිවාදෙන්ති ආසනන්දෙන්ති නැගිටිනවා කියනවා. වන්දනා කරනවා කියනවා. ආසනයක් දෙනවා අනේ ස්වාමීන් වහන්සේ වැඩ ඉන්න කියලා. ඔන්න එතකොට නැගිටින එක ආසනයක් දෙන එක ඒකින් මොකක්ද වෙන්නේ? දැන් අපිට හිතෙන්නේ ඒකින් මේ අපි යමක් කරනවා කියලා සමහර අයට. මේ මොනවද මේ ලංකාව විතරයි මේ ගුරුවරයෙක් කෙනෙකුට නැගිටින්නේ වෙන රටවල ඒව කරනවද? එහෙමනේ කියන්නේ. නමුත් ඒකින් ලොකු දෙයක් ලැබෙනවා අපේ ජීවිතවලට. ගෞරව කරන ක්‍රමයක් ඒක. දැන් අපේ ස්වාමීන් වහන්සේ නමක් වඩිද්දි නැගිටලා වන්දනා කරනවද? පුටුවක් ආසනයක් සූදානම් කරලා දෙනවද? ඒකෙන් ලැබෙන පින තමයි එතන ඒ ගත කරන ක්‍රමය ඒ ප්‍රතිපදාව කුමකටද රැස් වෙන්නේ? උච්චා කුලීන සංවත්තනිකා උසස් කුලයේ උපදින්න හේතු වෙන පිනක් රැස් ඒ ප්‍රතිපදාවක් එයා අනුගමනය කරන්නේ. දැන් මේ ලෝකේ බුදුරජාණන් වහන්සේ තරම් මේ කුල භේදයට සම්බන්ධයෙන් ඒකේ තියෙන හිස් ස්වභාවය ගැන දොස් කියපු වෙන කෙනෙක් නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා උපතින් කෙනෙක් වසලෙක් වෙන්නෙත් නැහැ, බ්‍රහ්මණෙක් වෙන්නෙත් නැහැ. එහෙම තමයි. එතකොට දැන් අපිට ඒ විදිහටම අපි කල්පනා කරොත් සිංහල කෙනෙක් කියලා සිංහල පවුලක ඉපදුනා කියලා එයා සත්පුරුෂයෙක් වෙනවද? ඔබ කල්පනා කරන්න සමහර අය හිතන විදිහ තියෙනවා සමහර දේවල්. හැබැයි සිංහල පවුලක ඉපදුනොත් බෞද්ධ පවුලක ඉපදුනොත් එයාට මහන්සියක් නැතුවම ලැබෙන උතුම් දේවල් තියෙනවා. නමුත් එහෙම පවුලක ඉපදුනා කියලත් එයා යහපත් කෙනෙක් කියලා අපිට මේ සම්මත කරන්න බෑ. ඊට පස්සේ වෙනත් ආගමක වෙනත් ජාතික කෙනෙක් ඉපදුනොත් එහෙම මෙයා නරක කෙනෙක්, මෙයා සවුත්තු කෙනෙක්. එහෙම අපිට කරන්න කියන්න බෑ. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ උපතකින් බමුණෙක් වෙන්නෙත් නෑ. උපතකින් බ්‍රහ්මණෙක් වෙන්නෙත් නෑ. උපතකින් වසලෙක් වෙන්නෙත් නෑ. ඉතින් එතකොට හැබැයි මේ ලෝකයේ එක තියෙනවා. ඒ කියන්නේ උසස් පහත් ભેදේ තියෙනවා. නැද්ද? දැන් කුල මල ભેදනේ
ඒ වැඩිපුර දැන් මේ කාලේ නෑ. දැන් තියෙන්නේ අධ්‍යාපන උසස් පවුල් කියලා. රජ පවුලේ අය කියනවා. දැන් පිට රට උනත් තියෙනවානේ. දැන් අපි හිතමු එංගලන්තේ රැජින ගමු රජ පවුල් කියලා. ඒ රජ පවුල් සහ සාමාන්‍ය මිනිස්සු අතර එයාලට සලකන එකේ වෙනසක් නැද්ද? තියෙනවා. මැති ඇමතිවරු සහ සාමාන්‍ය මිනිස්සු අතර වෙනසක් සලකන්නේ නැද්ද මේ ලෝකයේ? ඊට පස්සේ අන්නේ වෙනසක් තියෙනවා. එතකොට හැබැයි උපතින්ම හරි සම්මාන සත්කාර ලැබෙන ගරු බුහුමන් ලැබෙන පවුලක උපදිනවා මොකක් කරපුවාමද? අපි ගරු කළ යුතු අයට ගරු කළොත්. හරි පුදුමයිනේ. දැන් අපි සිල්වත් උතුමන් වහන්සේ නමක් එනකොට දැකලා සතුටු වෙලා ගෞරව කරලා ආසන ලබා දීලා ඒ විදිහට අපි කරන්න ඕන ගෞරවය කරනවද? අපට ඉබේ මේ ගෞරවය ලැබෙනවා. හරි පුදුමයි නේද? කර්මඵල කියන්නේ. දැන් ඔබත් ගෞරව කළ යුතු කෙනෙක් ඉන්නවා නම් ඒ ගෞරව කළ යුතු කෙනාට ගෞරව කරන්න. දෙමව්පියන්ට ගෞරව කරන්න. ඒ වගේම ගුරුවරුන්ට ගෞරව කරන්න. වැඩිහිටි අයියලා අක්කලාට ගෞරව කරන්න. ඒ වගේම ස්වාමීන් වහන්සේලාට ගෞරව කරන්න. ඉතින් ඒ විදිහට ගෞරව කළ යුතු අයට ගෞරව කරනවාද? ඒක අපි කරා වුණාට ඒක අපිට මහන්සියක් වුණාට ඒකින් අපට ලැබෙනවා පෙරලා. ඒ තමා අපට ගෞරවය ලැබෙනවා. ඒ වගේම එතන ඊළඟට තියෙනවා මනුස්සා ඒ මිනිස්සු ඒ ස්වාමීන් වහන්සේට යමක් දෙන්න කල්පනා කරනනේ මම මොනවද මේ වෙලාවේ පූජ කරන්නේ මේ ස්වාමීන් වහන්සේට කියලා මේ මසුරුකම හිතින් අතාරිනවා. දැන් ඔබේ නිවසට ආවගේම යාළුවයි දැන් ඔබේ ගෙදර සමහර වෙලාවට රසවත් ආහාරයක් ෆ්‍රිජ් එකේ තියෙන්න පුළුවන්. ඊට පස්සේ සමහරට ඔබට තේ එකක් හදලා දෙන්න හැකියාවක් තියෙන්න පුළුවන්. හැබැයි ඔබ හිතනවා මෙයා මේ ආපු කාරණා මේ වෙලාව මොනවටද හොඳ? එතකොට මෙයා ඉක්මනට යවන එකද හොඳ? තේ එකක්වත් දෙන එකද හොඳ? ඔබ හිතේ වැඩ කරන්න පුළුවන්. හැබැයි ඔබට හිතෙනවානේ සමහර වෙලාවට අනේ මම මෙයාට මොනවා හරි තේ එකක්වත් සංග්‍රහයක් කරන්න ඕනේ. අන්න ඒ වගේ හිතින් යමක් දෙන්න ප්ලෑන් කරනවා. හිතින් අතාරිනවා. අන්න ඒ වගේ මසුරුකම අතාරිනවා දී ස්වාමීන් වහන්සේට යමක් පූජා කරන්න ඕනේ කියලා. ඒ පමණින් ඒ හිතින් ඒ සිතුවිල්ල ඇති වෙච්ච පමණින් ඒ ප්‍රතිපදාව තියෙන්නේ මොකේටද? මහේසක්ක සංවත්තනිකං. මහේසාක්‍ය වෙන්න ඕන පුණ්‍ය ප්‍රතිපදාවක යා නියැලෙන කෙනෙක් කියනවා. ඒ විදිහට දන් දෙන්න අතාරින හිතින් අතෑරලා ඉන්නවා නම් මේ මම මේ ටික මම මොනවා හරි සංග්‍රහයක් කරන්න ඕන මෙයාට. මම ස්වාමීන් වහන්සේ නමකට දාන ටිකක් පූජා කරන්න ඕන. අන්න ඒ විදිහට හිතින් අතාරිනවද අනේ මම දාන්නේ දෙන්න ඕන කියලා මසුරුකම අතාරිනවද? ඒ හේතුවෙන් එයා මහේසාක්‍ය වෙනවා කියනවා. පිරිවර සම්පත් කීර්තිමත් කෙනෙක් බවට පත් වෙනවා කියන ඒ හේතුවෙන්. ඊට පස්සේ ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔන්න ඒ ස්වාමීන් වහන්සේට යමක් දෙන්න හිතලා ඒ වගේම යමක් පූජ කරනවා. දැන් තමන් එක එක අයට තියෙන ආර්ථික මට්ටම අනුව තමන්ට පුළුවන් විදිහට මෙතන ලස්සනට පාලියෙන් වචනින්ම තියෙනවා. යතා සත්ති යතා බලං සංවිභජಂತಿ. ඒක තමන්ට තියෙන ශක්තිය හැටියට තමන්ට තියෙන බලයේ හැටියට යමක් බෙදලා දෙනවා කියන යමක් බෙදනවා කියනවා. දැන් සමහර අයට ඉතා ප්‍රණීත ආහාර පූජා කරන්න පුළුවන්. සමහර අයට ඒ තරම් බෑ. දැන් ඔබේ යාළුවෙක් නිවසට ආවම ඔබට සමහර ලාවට සමහර පොහොසත් කෙනෙකුට නේද මෙහෙම පුළුවන්. කාට හරි කෝල් කරලා අපි තුන් පීසා හරි මොන හරි ඕඩර් කරලා ගෙන්න ගන්න පුළුවන්. ඒ වගේ අය බොහොම අඩුයිනේ. ඔබ කියන්නේ මම මේ අපි තේ එකක් බොමු. හකුරු කෑල්ලක් එක්ක. නේද? ඒ විදිහට දෙන්නත් පුළුවන්. හැබැයි තමන්ගේ හැකියාව හැටියට තමන්ට පුළුවන් විදිහට යමක් බෙදලා දෙනවා. එහෙම කරොත් එහෙම මොකද්ද වෙන්නේ? එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා භෝග සංවත්තනිකං පටිපදං පටිපන්නං හෝති. එයා ඒ විදිහට දන් දෙමින් ඉන්නවද තමන් ළඟ තියෙන දේවල්? එයා භෝග සම්පත් ලැබෙන පුණ්‍ය ප්‍රතිපදාවකට පිළිපන් කෙනෙක්. ඒ විදිහට පුරුදු කරනවා. දැන් බලන්න හිතලා
අපි ළඟ තියෙන දෙයක් අපි වියදම් කරලා යමෙකුට උදව්වක් කරන්නේ. එතකොට අපේ සාක්කුවෙන් පොඩ්ඩක් අඩු වෙනවනේ. හැබැයි ඒ අඩුවීමක් නෙමෙයි වැඩිවීමක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා භෝග සම්පත් ඇති කෙනෙක් වෙනවා කියනවා. හරිම පුදුමයි. ඉතින් ඒ බුද්ධ ධර්මයේ බුදුරජාණන් වහන්සේ අර වෙන කෙනෙක් නම් මෙහෙම කියනවද කියලා මම දන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ විදිහට දේශනා කරනවා. එතකොට ඔන්න අපි දෙනවා කිව්වට අපි දුන්නා වුණාට ඒක අපිට ලැබෙනවා අනාගතේ. ඊට පස්සේ ඔන්න බලන්න ඒක හරි පුදුමයිනේ. අපි වෙන කෙනෙකුට දෙන්නේ. හැබැයි අපට ලැබෙන්නේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඊළඟට අන්තිමේදී මේ ස්වාමීන් වහන්සේට දානෙත් පූජා කරලා ඉවරනාට පස්සේ දැන් ඔබේ ගෙදරට නිවසට යාළුවෙක් ආවොත් ඔබ අන්තිමේදී මොකද කරන්නේ? සංග්‍රහයක් කරලා ඔබ කතා බහ කරනවානේ. මේ කොහොමද කියලා අහලා විස්තර කතා කරනවා. ඊළඟට එයා දක්ෂ මොන හරි විෂයන් තියෙන දේ ගැන කතා කරනවා. ඊට පස්සේ එයා ආස මාතෘකා තියෙන ඒවා කතා කරනවා නේද? එහෙම ඔබ කතා කරනවා යාළු මිත්‍රයොත් එක්ක. හැබැයි ස්වාමීන් වහන්සේලාත් එක්ක ඒවා කතා කරන්නේ නැහැ. ඔන්න මේ සිල්වත් පැවිදි උතුමන් වහන්සේගෙන් තමන් නොදන්නා දේවල් ඉගෙන ගන්නවා කියනවා. පරිපුච්ඡන්ති පරිපඤ්ඤන්ති ධම්මං සුනන්ති. එයා ප්‍රශ්න කරනවා කියන අනේ ස්වාමීනි දැන් ප්‍රශ්නයක් විදිහට අපි කියනවා අනේ ස්වාමීන් වහන්සේ සත්තු නොමරා ඉන්නේ කොහොමද? මට ඒක ඉවස ගන්න අමාරුයි සමහර ලාවට මම මදුරුව මරනවා. මදුරුව මැරීම කමන්නේ නැද්ද ස්වාමීන් වහන්සේ? යාළුවෙක් උදෙසා බොරුවක් කිව්වොත් එහෙම ඒක කමන්නේ නැද්ද ස්වාමීන් වහන්සේ? කියලා ඔන්න අහනවා ප්‍රශ්න. දන්නේ දේවල්. නැවත අහනවා. එතකොට ස්වාමීන් වහන්සේ එහෙම මේ බුදුරජාණන් වහන්සේ කොතනද ওই විදිහට දේශනා කළේ ස්වාමීන් වහන්සේ? අන්නේ විදිහ තමන් නොදන්නා කාරණාවක් හොයා අහනවා විස්තර කර අහනවා. අනේ ස්වාමීන් වහන්සේ මේ කොහොමද මට මේක බුදුරජාණන් වහන්සේ කොහොමද මේක විස්තර කරලා දුන්නේ? අන්නේ විදිහට අහනවද? ඒකින් රැස් වෙන පින ඒ විදිහට ගත කරන ජීවිතේ ඒ විදිහට ප්‍රතිපදාව පුරුදු කරනවා නම් ඒකින් ලැබෙන පිනින් මොකක්ද ලැබෙන්නේ? හරි පුදුමයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒක නම් හැබැයි ඇත්තටම මෙයාට ලැබෙන්න ඕන දේ. ඒක තමයි ලැබෙන්නේ. මොකද්ද? මහා පඤ්ඤා සංවත්තනිකං පටිපදං තං කුලම් පටිපන්නං හෝති. එයා මහා ප්‍රඥාවන්තයෙක් වෙන වැඩපිළිවෙලක් ගත කරන්න කියනවා. ඒ මොකද්ද? නොදන්න දේ අහන එක. ඒක මේ ජීවිතේදීම ලැබෙන එකක් නේද? මේ ජීවිතේදීම කෙනෙක් තමන් නොදන්න දේ අහගන්නවද? මාන්නේ අතහැරලා දාලා මම තමා දන්න කෙනා මම මෙහෙමයි කියන එක අතහැරලා දාලා නොදන්නා දෙයක් ඒ දන්න කෙනෙක්ගෙන් අහලා නිහතමානීව ඒක පිළිගන්නවද? අන්නේ විදිහ විමස ධර්මකාරණා ඉගෙන ගන්නවද? අන්න ඒකේ මහා ප්‍රඥාවන්තෙක් වෙනවා කියනවා. ප්‍රඥාව කියලා කියන්නේ මොකද්ද? හොඳ නරක යහපත අයහපත. ඊට පස්සේ කුසල් අකුසල්. ඊට පස්සේ හොඳ දේ නරක දේ. ඊට පස්සේ චතුරාර්ය සත්‍ය, පංච උපාදානස්කන්ධය, පටිච්ච සමුප්පාදය. මේ වගේ අපේ ජීවිතේට යහපතක් සලසන දේවල් පිළිබඳ ඇති වෙන දැනුම. ඒ ප්‍රඥාව ලැබෙන්න නම් ප්‍රශ්න කරන්න ඕනේ. ප්‍රශ්න කරන්න හම්බෙන්නේ ෆේනේද? ස්වාමීන් වහන්සේ නම මුණ ගැහිලා එක්කෝ ධර්මයේ දන්න කෙනෙක් මුණ ගැහිලා ඒවා කතා කරන්න බෑ මේ ප්‍රඥාව වැඩෙන්න. ඉතින් ඒක කරන්න. ඉතින් එතකොට ලැබෙන පින තමා මහා ප්‍රඥාවන්තෙක් වෙනවා කියනවා. දැන් ඔබ මේ අද කරන්නේ එහෙම එකක් නේ. ප්‍රශ්න කරන්න අවස්ථාව කවුරු හරි ප්‍රශ්න කරන අවස්ථාව ලැබුණා ප්‍රශ්න කරනවානේ. ඔබ ප්‍රශ්න කරයි කියලා හිතන ප්‍රශ්න වලට මේ අපි උත්තර දෙන්නේ දැන්. මේ කතා මේ ධර්ම දේශනාවේදී කරන්නේ. ඔබ නොදන්නවා කියලා හිතන දේවල් වලට තමයි අපි මේ ඒ සම්බන්ධයෙන් තමයි විස්තර කරන්නේ. එතකොට ඔබට ඒකෙන් ප්‍රඥාව ලැබෙනවා. ඉතින් එතකොට පින්නතුනි අපි දැන් ඉගෙන ගත්ත ඒ සූත්‍රය නම කුල සූත්‍රය. ඔයිට කලින් ඉගෙන ගත්තා අපි දානි ගැන. මේ සූත්‍රය අපි ඉගෙන ගත්තා ගෞරව කරොත් එහෙම ඒකින් ලැබෙන දේ මොකක්ද? දන් දුන්නොත් මොකක්ද ලැබෙන්නේ? ඊට පස්සේ ඔබට මතකද තව සූත්‍රයක්. ඒ සූත්‍රේ නම තමා
ඉතාමත්ම ලස්සන සූත්‍රයක් ඒක. පුඤ්ඤාභි සන්ද සූත්‍රය. පින් ගඟ ගඟු මේ ප්‍රවාහය පිළිබඳ දෙසුම. ඒ දේශනාව බුදුරජාණන් වහන්සේ ඒ දේශනාව විශේෂ කොට සත්තියන එකයි මම මේ දේශනාව කියල දෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන අට්ටිමේ භික්කවේ පුඤ්ඤාභි සන්දා. මහණෙනි පින් ගඟවල් 8ක් තියෙනවා. කුසලාභි සන්දා කුසල් ගඟවල් 8ක් තියෙනවා. දැන් මේක කියනකොට ඔබ මොකද්ද තේරුම් ගන්න ඕනේ? ඔබ හිතන්න මොකද්ද? අනේ කොච්චර දෙයක්ද මේ පින් ගඟවල් මොනවද දන්නේ මේ පින් ගඟවල් කියලා ඔබේ හිතේ වැඩ කරන්න ඕනේ. එහෙම හිතේ සිතුවිල්ලක් එනවනම් ඔබ එනම් පිනට කැමති කෙනෙක්. නේද? ඔබට හිතෙන්නේ නැත්තම් මොනවද දන්නේ මේ පින් ගඟවල් කියලා හිත ටිකක් උවමනාවෙන් අහන්න හිතෙන්නේ නැත්තම් ඔබ ගැන ඔබ කල්පනා කරන්න මේ එනම් මම පොඩ්ඩක් පිරිහෙන කෙනෙක් වගේ කියලා. ඉතින් ඔන්න පින් ගඟවල් 8ක් තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. කුසල් ගඟල් 8ක් තියෙනවා කියනවා. සැප ලැබෙනවා කියන එකකින්. සැප විපාක තියෙනවා කියනවා. ඒ වගේම සුගතිය උපදින්න හේතු වෙන දෙයක් කියනවා මේක. ඊට පස්සේ ඉෂ්ට කාන්ත මනාප ප්‍රතිඵල ලැබෙන්නේ කියනවා. එතකොට ඉෂ්ටකාන්ත මනාප ප්‍රතිඵල ලැබෙන කුසල් ගඟක් ගලන පින් ගඟක් ගලන 8ක් තියෙනවා. ඔන්න 8ක්ම තියෙනවා. එකක් නෙමෙයි. මොකක්ද 8? ආර්ය ශ්‍රාවකෙක් ඉන්නවා. එයා බුද්ධං සරණං ගතෝ හෝති. බුදුරජාණන් වහන්සේ සරණ යනවා කියනවා. දැන් ඔබ බුදුරජාණන් සරණ ගිහිල්ලා ඉන්නේ නේද? ඒක මුළු හිතින්ම සරණ යන්න ඕනේ. අනේ මට පිහිටට පුද්ගලයෙක් විදියට ඉන්නේ බුදුරජාණන් වහන්සේ. නේද? ඒ විදියට අපේ හිතේ අපේ හිත තුළ තියෙන්න ඕනේ. එහෙම තියෙන කෙනෙක් කවදාවත් මේ විශේෂයෙන්ම ආගමක් සම්බන්ධයෙන් වෙන ශාස්ත්‍රවරු පස්සේ යන්නේ. පුද්ගලයෙක් විදියට ධර්මයක් විදියට පුද්ගලයෙක් විදියට මම සරණ යන්නේ බුදුරජාණන් වහන්සේවයි. බුදුරජාණන් වහන්සේ තමයි මගේ ජීවිතේ යහපත දන්නේ. යහපත කියලා දුන්නු කෙනෙක් හිටියනම් ඒ බුදුරජාණන් වහන්සේ තමයි කියලා බුදුරජාණන් වහන්සේ පිහිට කරගන්නවා. අන්න එහෙම පිහිට කරගත්තොත් ඔබේ ජීවිතේට පින් ගඟක් ගලනවා. ඒතර ඔබේ ජීවිතේ ඒ හරියට පිහිට කරගත්තොත් ඔබේ ජීවිතේ දවල් රැහැ කියලා නැහැ. පින් ගඟක් ගලනවා. ඒ වගේම පින් විතරක් නෙමෙයි කුසල් ගඟක් ගලනවා. ඒ වගේම සැප විපාක තියෙනවා. ඊට පස්සේ සැප ලබා දෙනවා. ඉෂ්ටකාන්ත මනාප සැපේ ලබා දෙනවා. ඉතින් එතකොට ඔන්න පළවෙනි එක තමා පින් ගඟක් ගලන දේ තමා බුදුරජාණන් වහන්සේ සරණ යෑම. එතකොට මේ පින් ගඟ හිමිච්ච කොච්චරයි ඉන්නවද? ඒ කියන්නේ බෞද්ධ පවුලක ඉපදිච්ච අයත් ඉන්නවා. පින් ගඟක් ගලන්නේ යාගේ ජීවිතේ. සමහර අයට චූටි අලපාරක්වත් විදිහටවත් ගලන්නේ නැහැ. ඊට පස්සේ ධම්මං සරණං ගතෝ. දෙවෙනි පින් ගඟ තමයි යා ධර්මයේ සරණ යනවා. අනේ මට පිහිටට තියෙන මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයමයි. ඒ ධර්මයේ තමයි මගේ පිහිටට තියෙන්නේ. මම මේ ධර්මයමයි අනුගමනය කරන්න ඕනේ. ඒ ධර්මයේ උතුම්. ඒ ධර්මයේ තමයි මගේ දුකෙන් නිදහස් වෙන මාර්ගය තියෙන්නේ කියලා ධර්මයේ පිහිට කරගත්තොත් ඔන්න එයාගේ ජීවිතයට පින් ගඟක් ගලනවා. කුසල් ගඟක් ගලනවා. ඊට පස්සේ සංඝං සරණං ගතෝ හෝති. සංඝ රත්නයේ සරණ යනවා. සංඝ රත්නයේ සරණ යනවා. සංඝ රත්නයේ කිව්වම ඔබේ හිතට මොන වගේ ඡායාවක් දෙන්නේ? මොන වගේ සිතුවිල්ලක් දෙන්නේ? ඔබ හරියට මහමිුණාව ඔබ හරියට ධර්මය අහලා නැත්තම් ඒ ධර්මය අහපු නැති කෙනෙකුට සංඝ රත්නය කිව්වහම සමහරට ප්‍රවෘත්ති වලට යන ප්‍රවෘත්ති වල පෙන්වන ස්වාමීන් වහන්සේලා ඒව තමයි ඔළුවට එන්නේ. එහෙම නෙමෙයි එන්න ඕනේ. ඒ වගේ සිතුවිලි නෙමෙයි එන්න ඕනේ. ප්‍රවෘත්ති වල කියන ස්වාමීන් වහන්සේලා ගැන නැත්තම් නොයෙකුත් ප්‍රශ්න වලට මැදිහත් වෙන ස්වාමීන් වහන්සේලා ගැන ඊට පස්සේ ඔබ නිතර දෙවේලේ සමහර ලාවට පුටු වල ඉඳගෙන ඉන්න ඔබ නිතර දෙවේලේ දකින්න ස්වාමීන් වහන්සේලා ගැන හිතෙන්න පුළුවන්. ඔබ නිතර දෙවේලේ කැම්පස් එකට යනකොට දකින්න ස්වාමීන් වහන්සේලා ගැන හිතෙන්න පුළුවන්. එහෙම නෙමෙයි ඔබ හිතන්න ඕන. මේ හිතන ක්‍රමය අපි ලොකු ස්වාමීන් වහන්සේ කියලා දුන්නා. ඒ තමයි දැන් අපි සිරීපාද ගැන හිතුවොත්
ඔබට මතක් වෙන්නේ සිරිපාදේ ওই නල්ල තන්නිය සීත ගඟුල ඒ පැත්තද නැත්තම් කොහෙද මතක් වෙන්නේ? සිරිපාදේ කියන වචනේ කිව්ව ගම ඔබට මතක් වෙන්න ඕන නල්ල තන්නිය නෙමෙයි. නැත්තම් ඔය හැටන් පැත්ත නෙමෙයි. ඔබට මතක් වෙන්න ඕනේ සිරිපාදේ ඉහළ. සිරිපා පද්මේ නෙමෙයිද? ඉහළින්ම තියෙන ඒ සිරිපාදේ වැදගත්ම තැන නේද අපිට මතක් වෙන්න ඕනේ. අන්න ඒ වගේ සංඝරත්නය කිව්වහම මතක් වෙන්න ඕනේ පහළින්ම තියෙන තැන් නෙමෙයි. ඉහළින්ම වැඩ හිටියේ කවුද? ඒ සාරිපුත්ත මහරහතන් වහන්සේ. ප්‍රඥාවෙන් අග්‍ර සාරිපුත්ත මහරහතන් වහන්සේ මතක් වෙන්න ඕනේ. සාරිපුත්ත මහරහතන් වහන්සේ ගුණ මතක් වෙන්න ඕනේ. ඒ නිහතමානී සාරිපුත්ත මහරහතන් වහන්සේ ගැන කියන්නේ සාරිපුත්ත මහරහතන් වහන්සේ නිකන් පාරේ වඩින්නේ මොන සිතින්ද? මොන වගේ සිතකින්ද? හරියට අං කැඩිච්ච ගොනෙක් පාර දිගේ යනකොට ඒ මාන්නයක් නැතුව නිහතමානීව පාරේ පැත්තකට වෙලා නිහතමානීව මේ කාටවත් හිංසා කරන අදහසකින් තොරව යන්නේ කියන අං කැඩිච්ච ගොනා. ඇයි එයාට බලයක් නැහැනේ අනකුත් නැහැ ඒ වයසයි. ඒ අං කැඩිච්ච ගොනා යම් කිසි සිතකින් යනවද? අන්න ඒ වගේ නිහතමානී කාටවත් හිංසා නොකරන හිතින් වඩින්නේ කියනවා. හැබැයි ධර්ම සේනාධිපති මේ බුද්ධ ශාසනයේ සෙම්පතිතුමෙක්. බුද්ධ ශාසනයෙන් ශාසනය කියන නම ඉන්දියාවේ පාවිච්චි කරන තාමත්. එකෙන් රාජ්‍යය. ඒ රජය. තර බුද්ධ ශාසනය කියන්නේ බුද්ධ රාජ්‍යය. බුද්ධ රාජ්‍යයේ සෙම්පතිතුමා. හැබැයි මොනවගේ හිතකින් ඉන්නේ? අනේ මගින් කාටවත් හිංසාවක් වෙන්න ඕනේ. ඒ වගේම අර සැඩොල් පවුලක දරුවෙක් පාරේ යනවා කියනවා. අන්නේ දරුවා මොකක් හරි පැසක් අරගෙන මේ මොනහරි රෙදි කෑල්ලක් දවටගෙන මේ සැඩොල් පවුලක දරුවේ පාරේ යනවා. එතකොට ඒ පාරේ තව සමහරලාවට රජවරුත් යනවා නේද? කුලවත් අයත් යනවා. ධනවත් අයත් යනවා. එතකොට අර දරුවම කොහොමද යන්නේ? නිහතමානී සිතින්. ඊට පස්සේ කාටවත් හිංසා නොකරන සිතින්. ඒ වගේ සිතින් තමයි කියන සාරිපුත්ත මහරහතන් වහන්සේ පාරේ වඩින්නේ. ඉතින් එතකොට අන්න ඒ වගේ උතුමන් වහන්සේලා ගැනයි සිහි වෙන්න ඕන සංඝරත්නය සිහි වෙද්දී. එහෙමනොත් ඔබ දක්ෂයි. නැතු අපි සිරිපාද සිහි කරද්දී අපිට සිහි වෙන්නේ සීත ගහුල නම් ඒක ප්‍රමාණවත් මදි. එතකොට අන්න ඒ විදිහට ඊට පස්සේ මොග්ගල්ලාන මහරහතන් වහන්සේ, මහා කාශ්‍යප මහරහතන් වහන්සේ. ඒ වගේම තව අපි ගත්තොත් එහෙම රාහුල මහරහතන් වහන්සේනේ. ආවාද ලබන්න කොච්චර ආසද රාහුල මහරහතන් වහන්සේ. එතකොට ඊට පස්සේ තව කොච්චර රහතන් වහන්සේලා වැඩි හිටියද? නිකෙලෙස් උතුමන් වහන්සේලා. ඉතින් ඒ සංඝරත්නය සිහි වෙන්න ඕනේ. ඒතකොට මේ රහත් තෙරණින් වහන්සේලා නේද? ඒ වගේ උතුමන් වහන්සේලා උත්තමාවියන් සිහි වෙන්න ඕනේ. එතකොට එහෙම සිහි වෙනවා නම් අන්න ඔබ දක්ෂයි. අන්න එතකොට සිහි කරන්න ඕනේ මෙහිමයි. අනේ මම මේ ඒ ධර්මයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ අනුගමනය කරන උතුමන් වහන්සේලා මට දකින්න ලැබීම කොච්චර යහපතක්ද? ඒ ධර්මය අනුගමනය කරන උතුමන් වහන්සේලා තමයි මට තියෙන පිහිට. මට තියෙන ආදර්ශය. ඉතින් ඒ උතුමන් වහන්සේලා විතරයි මට පිහිටකට පිරිසක් විදිහට මට පිහිට කරගන්න තියෙන්නේ. ඒ උතුමන් වහන්සේලා. ඒ උතුමන් වහන්සේලා තමයි මම සරණ ගිය බුදුරජාණන් වහන්සේගේ ධර්මය හරියට පුරුදු කරන්නේ. ඒ සරණ ගිය බුදුරජාණන් දේශනා කරපු ධර්මය හරියට පුරුදු කරන්නේ ඒ සංඝරත්නය. ඒ සංඝරත්නය මම සරණ යනවා. අන්න ඒ විදිහට කෙනෙක් සරණ යනවාද? එයාගේ ජීවිතයට ගොඩාක් පින් රැස් වෙනවා. පින් ගඟක් ගලනවා. ඒක ගඟ කියන එක මේක වැවක් වගේ නෙමෙයිනේ. වැවට වඩා වතුර සමහරට ගඟේ ගලනවා. හේතුව ඒක නිතර නිරන්තරයෙන් ගලනවා. පින රැස් වෙනවා. මොකද එයා බුදුරජාණන් සරණ යන්නේ පැයකට දෙකකට නෙමෙයි. මේ බුද්ධං සරණං ගච්ඡාමි කියන වචනේ ඒ වචනේ කියන වෙලාවට සරණ යනවා විතරක් නෙමෙයි. එහෙම නෙමෙයි. බුදු සරණ යනවා කියන්නේ දවස් 30ෙම ජීවිතේ පුරාවටම වෙන එක. එතකොට ඒ නිසා ඔන්න සංඝරත්නයේ සරණ යනවාද කුසල් ගඟක් ගලනවා කියන ඇගේ ජීවිතේ.
එතකොට යම් කෙනෙක් කියනවනේ අපිට පින විතරයි පින අවශ්‍ය නැහැ කුසල් විතරයි ඕනි කියලා. එහෙම නෑ. මේ පින කුසලයේ දෙකම ගොඩාක් වෙලාවට හැම වෙලාවෙම වගේ එකම දෙයට විස්තර කරන්න. යමක් පිනක් නම් ඒක කුසලයක්. යමක් කුසලයක් නම් ඒක පිනක් වෙනවා. ඉතින් ඒ නිසා ඔන්න යම් කෙනෙක් සංඝරත්නය සරණ යනද යාට පින් ගඟක් ගලනවා. ඊට පස්සේ දැන් ඔන්න මම 3ක් කියලා දුන්නා. තව 5ක් තියෙනවා. පින් ගංගවල් 8ක් තියෙනවා කියලා දේශනාවේ තිබුණේ. දැන් ඊතුරු 5 තමයි මම මේ විශේෂයෙන්ම ඔබට කියලා දෙන්න ඉන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පංචමානි භික්කවේ දානානි. දැන් ඔන්න මුලින් 3ක් කියලා දුන්නා. දැන් තියෙනවා තව 5ක්. ඒක 5 ගැන තව වෙනම විස්තර තියෙනවා. පංචමානි භික්කවේ දානානි මහණෙනි දානයන් 5ක් තියෙනවා. එතකොට මොනවද මේ දාන 5 කියලා බලමු. මහා දානානි. ඒවා මහා දාන කියනවා. මම අනුමත කරනවා. මම නිර්දේශ කරනවා. ඔබ සියලු දෙනාට මේ දාන 5 දෙන්න කියලා. ඔබට දැන් ඉතින් පුළුවන් ආයෙනම් මට අපිට කොහෙද සල්ලි ස්වාමීන් වහන්සේ? අපිට සල්ලි නැහැ ඉතින් මට ඒකින්ද මට නම් ওই දාන දෙන්න විදියක් නැහැ. අපි මේ හරි අමාරුයි මේ මහ පොළෙන් ජීවත් වෙන්නේ. එහෙම හිතෙන්න පුළුවන්. නමුත් ඔබට පුළුවන් මේ දාන 5 දෙන්න. ඒ තමයි අග්ගඥානි. ඒක අග්‍රයයි සම්මතයි කියන ඒ දාන 5. රත්ත්‍ඤ්ඤානි. ඒ වගේම බොහෝ කාලයක් තිස්සේ පවතින දානයක් කියනවා. ඒ වගේම වංසඤ්ඤානි බුදුරජාණන් වහන්සේලා වාගේ උතුමන් වහන්සේලාගේ පරපුරට අයිති කියනවා මේ දාන 5. පෝරාණානි පැරණි කියනවා. අසංකින්නානි. ඒවා මේ ප්‍රතික්ෂේප කරන්න බෑ කියනවා මේ හොඳ දාන නෙමෙයි කියලා. ඊට පස්සේ අසංකින්න පුබ්බානි. ඒ වගේම මේ කලින් මේ ප්‍රතික්ෂේප කරලත් නෑ කියන. ඒ වගේම අනාගතයේ ප්‍රතික්ෂේප කරන්නත් බෑ කියන මේ දානේ. ඒ වගේම නින්දා නොකරන දෙයක් කියනවා. මේක කවුරු කාටවත් නින්දා කරන්න බෑ කියනවා මේ දානයන් 5ට. සමනේවා හැබැයි මේ මෙතන කියනවා නුවණැති ශ්‍රමණයෙකුටවත් බ්‍රාහ්මණයෙකුටවත් මේකට නින්දා කරන්න බෑ කියනවා මේ දාන 5ට. මොකක්ද මේ දාන 5? දැන් අහපු අයත් ඇති මෙතන. එනමුත් අපි මේ ධර්මය අහලා ඒකෙන් සතුටක් ලැබුම අහපු අයත්. අහපු නැති අයට මේක දුර්ලභම දෙයක්. මේ කාරණා 5. ඒ තමා අරිය ශාවකෝ පානාති පාතම් පහය පානාති පාතා පටිවිරතෝ හෝති. ඔන්න ඒ තමයි පළවෙනි දානේ. මොකද්ද පළවෙනි දානේ? සත්තු මෙරීම සත්තු මෙරමින් වැළකීලා ජීවිතය ගත කරන. සත්තු මෙරීම අතෑරලා සත්තු මෙරීමේ වැළකීමේ ශික්ෂාපදේ සමාදන් වෙලා ඉන්නවා. හරියට ඔබ වගේනේ. එතකොට පානාතිපාතෝ පටිවිරතෝ භික්කවේ ඔන්න එයා කොහොමද ඒක දානයක් බවට පත් වෙන්නේ? සත්තු මෙරීමේ වැළකීම දානයක් වෙන්නේ කොහොමද? එතන බුදුරජාණන් වහන්සේ ලස්සනට විස්තර කරනවා. සත්තු මෙරීමේ වැළකිනකොට මහණෙනි ඒ ආරි ශ්‍රාවකයා අපරිමාණං සත්තානං අභයං දේති. එයා අප්‍රමාණ සත්වයන්ට අභය කියන එක දෙනවා කියනවා. දැන් ඔබ සත්තු මෙරිමින් වළකිනවා කියන සත්තු කියද්දී ඔබ අදහස් කරන්නේ කාවද? මදුරුව නේ. ඊට පස්සේ කූඹි, බල්ලෝ, පූසෝ, ඊට පස්සේ ඉබ්බෝ නේද? නොයෙකුත් මාළු, කුරුල්ලෝ, කපුටෝ, වඳුරෝ, ඒ වගේ මිනිස්සුනේ. ඒ කාටත් ඒ කියන්නේ ප්‍රමාණ කරන්න බෑනේ. ඔබ දැන් සත්තු මෙරීම වැළකුවොත් ඔබ සත්තු මරන්නේ කියලා ඔබ මේ හිතේ අදහස් කරගෙන ඉන්න සත්ව ප්‍රමාණය ප්‍රමාණ කරන්න පුළුවන්ද? බෑ. අප්‍රමාණ සත්‍යයන්ට ඔබ අබය දීලා ඔබ සතෙක්ව මරන්න ගියොත් එයාට බය දෙන්නේ නේද? දැන් ඔබ ගැන දන්නවනම් ඔබ අපි හිතමු එක්තරා අපි බල්ලෙක් ගැන හිතමු. ඔබ නිවස ළඟ යන. එතකොට මේ බල්ලව මරන්න හදනවනම් ඔබ එක දවසක බේරිලා යයි. හැබැයි මේ බල්ලා ඔබ දැකපු ගමන් බය වෙනව නේද? යම් කිසි සතෙකුට බය දෙනවද? ඒ බය අපි දෙන්නේ නැහැ ඒ සතාව මරන්න නැත්තම් අපි. එතකොට බලන්න දැන් අර ගවයෝ මරන්න ගෙනියන කොට ගවයව විකුණුවට පස්සේ ඒ ගවයා දන්නවලු
සමහර ගවයන්ට තේරෙනවලු මේ මාව මේ මරන්න හදන්නේ කියලා. ඒ කොච්චර අකමැතිද ඒ ගවයා යන්නේ මස් කඩේට. එතකොට ඒ හේතුවෙන් එයා ඒ ගවයාට බය දීලා නේද? හැබැයි ඔබ කිසිම සතෙක් මරන්නේ නැත්තම්, මිනිසෙක් මරන්නේ නැත්තම්, හිංසා කරන්නේ නැත්තම් ඔබ ප්‍රමාණ නොකළ හැකි සත්තු පිරිසකට අබය කියන එක දීලා. ඒතර ඔබට කියන්න පුළුවන් මම ඔයාට අබය දීලා තියෙන්නේ. දැන් අපි හිතමු ඉතාමත් භයානක මිනිස්සෙක් ඉන්නවා කියලා, මිනිමරුවෙක් ඉන්නවා කියලා. එතකොට ඒක අපි විරුද්ධ පැත්ත කල්පනා කරොත් එහෙම අපට තේරෙනවා. එතකොට එයා අනිත් අයට බය දෙන්නේ. එයා බය දෙනවා. එයා අපිට බය ඇති වෙනවා. කොහොමද බය ඇති වෙන්නේ? මෙයා හොඳයි තමයි මාත් එක්ක මිත්‍රයෙක් තමයි. නමුත් කොයි වෙලාවෙ තරහ අරගෙන කොන වගේ දෙයක් කරයිද දන්නේ නැහැ. ඒ විදිහට බයක් එන්නේ නැද්ද? එනවා. හැබැයි කෙනෙක් ඉන්නවා කියලා හිතමු. අනේ මම සත්තු මැරීම නම් මගේ ජීවිතේ පරදුවට තියලා මම සත්තු නොමැරීමේ ශික්ෂාපදේ සමාදන් වෙලා ඉන්නේ කියලා. එයා කෙනෙකුට කියනවා. අපිට එයා සමාදන් වෙනවා. අන්න එයා හේතුවෙන් ජීවිතයක් නැති වෙයි කියන බය කාටවත් ඇති වෙන්නේ නැහැ. සමහරට එයා එයාගේ ජීවිතේ නැති කරගනි වෙන කෙනෙකුට ජීවිතේ පරිත්‍යාග කරලා. නමුත් එයා නිසා වෙන කෙනෙකුට හානියක් වෙනවා. එතකොට සත්තු නොමැරීමේ ශික්ෂාපදේ සමාදන් වෙච්ච කෙනා අප්‍රමාණ සත්‍යයන්ට අභය කියන එක දීලා තියෙනවා. ඊට පස්සේ අවේරන් දීති. අවහිරය කියන එක දීලා. අභ්‍යාපජ්ජන් දීති. ඒ දුක් පීඩා නැතිකම දීලා. පීඩා නැතිකම දීලා. දැන් අපි මේ දේශනාවේ අපි මූලිකව කරගන්නේ බුදුරජාණන් දේශනා කරපු මේ කර්මඵල. එතකොට අපි යමක් කරනවා දෙයකින් ලැබෙන ප්‍රතිඵල මොනවද කියන එක. දැන් මම මුලින්ම ඔබට කිව්වේ මොනවද? දන් දුන්නාම ආයුෂ වර්ණ සැප බල දුන්නාම එයාට පෙරලා ආයුෂ වර්ණ සැප බල ලැබෙනවා. ඊට පස්සේ තව අපි ඉගෙන ගත්තා යම් කිසි කෙනෙකුට අපි ගෞරව කරොත් අපට ගෞරවය ලැබෙනවා. ඒ වගේම අපි කෙනෙකුට අභය දුන්නොත් අපට මොනවද ලැබෙන්නේ? අපිට අපි යම් කිසි කෙනෙකුට අභය දෙනවා. අවෛරය දෙනවා. ඒ කියන්නේ යාට වෛරය ඇති වෙන්න හේතුවක් වෙන්නේ අපි. දුක් පීඩා දෙන්නේ අපි යාට. එහෙම එයාට දුන්නේ නැත්තම් බය අභය දුන්නොත්, අවෛරය දුන්නොත්, අද්වේෂය දුන්නොත් ඒකේ ප්‍රතිඵල විදිහට ලැබෙන්නේ මොනවද? මෙතන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපරිමාණං සත්තානං අභයං දත්වා අවේරං දත්වා අභ්‍යාපජ්ජං දත්වා. එයා අපරිමාණ සත්‍යයන්ට අභය, අවෛරය, අදේශය දීලා අපරිමාණස අභයස්ස අවේරස්ස අභ්‍යාපජ්ජස්ස භාගී හෝති. එයා ප්‍රමාණ විදිහට අභය, අවෛරය, අදේශය ලබනවා කියනවා. එයාට ලැබෙන්නේ කියන බය වෛරය. දැන් සමහර අයට සමහරගේ ජීවිතයේ ඒ වගේ මේ මරණීය තර්ජන නේද? ඊට පස්සේ අකාලේ මේ ඊට පස්සේ අනතුරට පත්වීම, ඇක්සිඩන්ට්, ඒ අයාලගේ ජීවිතේ ලැබෙන්නේ දකින්න සමහර අයගේ ජීවිතවල. දැන් එක දිය ජාතක කතාවක තියෙන්නේ නේද? එක ජාතක මට මතක විදිහට ධර්මපාල ජාතකේ. එයා මේ අපි ඉස්කෝලේ යනකොට ඉගෙන ගත්තේ නේද? එයාගේ ගුරුතුමා මොකද කරන්නේ මෙයා මැරුණා කියලා එළුවෙක්ගේ හරි මේ ඇටකටු ටිකක් යවනවා තාත්තා ළඟට. තාත්තා කියනවා නෑ නෑ ඒක වෙන්න බෑ කියන. ඇටකටු පෙන්නුවත් කියනවා නෑ නෑ එහෙම වෙන්න බෑ කියන. මොකද හේතුව අපි මේ සත්තු මරන්නේ කියන. එතකොට අන්න එහෙම මේ එච්චර සාක්ෂිත් පෙන්වනවා බොරු සාක්ෂි හැබැයි නමුත් පිළිගන්නේ බයක් එන්නේ. ඒ වගේ එතකොට ඔන්න අපිත් සත්තු මරන්නේ නැත්තම් ඒක නිසා අපට අභය කියන එක ලැබෙනවා. සමහර අය බයෙන් ඉන්නේ ජීවිතේ නේද? බයෙන් දුක් පීඩා සහිත මේ ඊළඟට පීඩා විඳිමින් එහෙම ඉන්න අය ඉන්නවා. හැබැයි අපි සත්තු මැරීම වැළකුණොත් ඒකේ ප්‍රතිඵල විදිහට සමහර විට මේ ජීවිතේ නොලැබෙන්න පුළුවන්. වෙන ජීවිතයක හරි ඒකේ ප්‍රතිඵල විදිහට අපට ලැබෙන්නේ අභය, අවෛරය, අද්වේෂය. බලන්න මේ ප්‍රතිඵල. අපට සල්ලි වියදම් වෙන්නේ මේ දානෙට. හැබැයි සල්ලි කැප කරන්න වෙන්න පුළුවන් නේද? සමහරට මහා ලාභ අපිට අතාරින්න වෙන්න පුළුවන්. ඔබට කිව්වොත් එහෙනම් මෙහෙමයි ඔබ මේ දේ කරන්න. දැන් ඔන්න භයානකම පැත්ත කියමු.
ඒක අපිතුම කෙනෙක් කියන මෙයා මර උත්තේම මෙයාට වාට කෝටි ගාන මෙච්චර දෙනවා. හැබැයි ඒක නොවර ඉන්න කෙනට ඒ කෝටි ගාන කැප කරන්න නොනේද මට ඔය කෝටි ගාන පා ම මේක නිකයින්න. අන්න එතකොට එයාට එතකොට ධනයෙන් පාඩුවක් වෙනවා පෙනුම හැටියට. නමුත් ඒ අතාරන්න නොමකද ඒ ධනයට වඩා සීලයුතුම්. එතකොට ඔන්න එයා අබේ අවයිරය අදේශය දීලා එයාට ලබන්ඩ පුළුවන් අදේශය අවයිරය අභය. ඊට පස්සේ ඊළඟ දානය කියන්න බල මොකක්ද ඊළඟ දානේ මහාදානි අග්‍රයයි සම්මත දානි. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේලා වගේ උතුමන් වහන්සේලාගේ පරපුරට අයිති දානය. ඊට පස්සේ කවදාවත් ප්‍රතික්ෂේප කරන්න බැරි දානේ. මොකක්ද ඒ දානේ සොරකන්න නොකරන්න. සොරකන් නොකරින්දීමත් දානයක්. හරි ලස්සනයිනි. ඒ විස්තර කිරීම සොරකන් නොකර හිටියොත් ඔන්න ඔබ අතින් වෙන්න පුළුවන්ක ගොඩාක් වෙලාවට කෙනෙක් සත්තු මරණය අඩුයි. ධර්ම ඉගෙන ගත්ත ගමන් මුලින්ම අතාරන්න පුළුවන් අකුසලේ තමා සත්තු නොමරන්නේ. මෙතනින් ඒක මං හිතන්නේ මෙතන ඉන්න අයකින් 60-70%ක්ම මදුරු එක්කො මරන්න ඇතු ඇති. කොච්චර හොඳයිද. හැබැයි ඊළඟට හොරකන්න නොකරන්නත් පුරුදු වෙන්න ඕනේ. සොරකම ඊළඟට අතාරින්න පුළුවන් ශික්ෂාපත් මේ වැරද්ද. හොරකන්න නොකරන්න ඕනේ. හොරකම කියලා අදහස් කරන්නේ මේ බඩු බාණ්ඩයක් ගෙදරකට පැනල ගන්න එක විතරක් නෙමේ. අනුන්ට අයිති ඊළඟට හොරහිතින් අනුන්ට අයිති දෙයක් ගන්න එක. එතකොට හොරහිටින් අනුන්ට අයිති දෙයක් මේ ගන්නවා. එතකොට ඒක අනුන්ට අයිත් දෙයක් වෙන්නත් ඕන හොරහිතක් තියෙන්න්නත් ඕන. සමහරලාවට දුරකතනයකින් වුණත් දැන් ගොඩක් වෙලාවට මේ පරිගණක හරහත් හොරකම් කරන්න පුළුවන්නේ. බැංකු ගිනුම් හර ඒ වගේ හොරකම් තියෙන. ඊට පස්සේ නීතික අනුකූල නොවනක ආකාරයට වෙනත් ආයතනවල සම්පත් පරිහරණය කරන්න පුළුවන්නේ. ඉදිහට යම් කිසි අනුන්ට අයිති දෙයක් ඇරගෙන එක දඩුවන් ලබන ස්වභාවේ දෙයක් නම් ඒක බරපතල සික්ෂාපදයක් කැඩෙන ඇතන. එතකොට ඒ නිසා අපිතුම මේ වැඩක් නැති දේවල් බිමටලා තියන්නේ කවරුත් ඇහිද ගන්න නැති අපිතුම් පෑනක් කැටල තියෙනවා. ඒ පෑන තින්ත අන්තිම ටික තියෙන්නේ. එතකොට මේක අපි දන්නවා මේක කවුරුත්තය අයිතිකාරයක් දන්න අපි දන්නවාගේම වැටිච්ච කෙන මෙයා තම වැටනි දැන් යා මේ බයික් කන කලා ගිය. එතකොට මේ හරිද මේක අයිතිකාරයන්නේ නනිතින්න එයා ගණ්ඩින්න නැතිවේ මේක පොඩ්ඩ නිතිීම ම පාචි ඒකින් හොරකමක් වෙන්නේ හොර හිතන්න නැත්තා හිතන මේ එච්චර වටින දෙයන්නෙමේ. හැබැයි හිතුනුත් එහෙ මේක යයින්ඩ කලින් ගන් සාක්කුට දාගණ්ඩෝනේ වැරිය තැවිල්ල ගත්තොත් එහෙම මේකටයක් හොඳයි මේ පෑන අන්න එහෙම ඉතින් ගත්තොත් හොරකමක් නැත්තම් මේ බිමටල තිබිලා වැඩන්න ඇති දෙයක් ගත්ත කියල ඒක හොරකමක් වෙන්නේ අනුන්ට අයිති වුණත්. හැබැයි හොර හිතින් අනුන්ට අයිති දෙයක් ගන්නවාද ඒකින් හොරකම සිද්ධ වෙනවා. හැබැයි කෙනෙක් හොරකම අතාරිනවා බුදුරජාණන්සේ ධර්මය හල හමට බුද්ධ ධර්මය අහල්පු නැති ඇති ඉන්න හොරකම අතඇරු කවුරලි කමන්නේ හොරකම අතෑරියෝ ඒ හේතුවෙන් එයා අපරිමාණ සත්තන්ස අභයන්දීති අබේ කියනක දුන්න වෙනවා කියනවා. අවෛරයේ දුන්න කියෙන දේශේ කොහොම දෙහෙම දෙන්නේ. ඔබ විශ්වවිද්‍යාලිගෙන ගන්නකොට ඔබේ දුරකතනය අපිහිතුුණු මේ ලෙක්ච එක අතරේ පුටු උඩ තියලා අමතක වෙලා ගිය. අපි හිතුම ඔබත් එක් ඉගෙන ගන්න ඔක්කෝම මේ ධර්මය හල මේ විදියට ධර්මයාන ධර්මය පුරුදු කරන අය. ඔබට කවදාත්ම හිතේ සිටිල්ලක් එයිද මේක නැති ඉතන්නේ කියලා. එහෙම බයක් එයිද එන්නේ නෑ එන්න ඇත්තේ ඒ එතන පන්තිීතු බනිත්තු කෝම ඔබට අභය දීලා සත්තු සොරකං කිරීමේ වැලකීම කියන අභය දීලා. ඒ නිසා ඔබත් පුරුදුවෙන්න ඔබත් අනිත් අයට සොරකමින් වැලකීම කියන දානය දෙෙන්ඩ. ඒකින් ඔබ අබේ දීලා යාලට අවයිරේ දීලා අනී මගේ මේ දේ මගේ නිදහස හිතේ නිදහස නැති කර මේ කට මේ කට හොරකං කරන්න නැතු හිටියන මටහොම බයක් කියන්නේ නැත්තං මගේ මේ වගේ වටින දේවල් කියම් මගේ නැති වුණාද
මේ හොරු නිසා. එහෙම බයක්, වෛරයක්, ද්වේෂයක් ඇති වෙනවද මේ හොරකම් නොකරන කෙනෙක් නිසා? එහෙම ඇති වෙන්නේ. හැබැයි හොරකම් කරන අය නිසා ඇති වෙනවා. සමහර වෙලාවට ඔබ බෝඩින් වෙලා ඉන්න ගෙදර ඒ ගෙදර වටේ හොරු ඉන්නවනම් ඔබට සමහරට හිතෙන්න පුළුවන් අප්පා මට පුදුම කරදරයක් මේ හොරු නිසා මට අඩුම තරමේ දවස් 2-3ක් මට මේ පොඩ්ඩක් එළියට වෙලා ඉන්නත් නැහැ මට මේ මට බයයි අන්න එහෙම බය එනවා හැබැයි ඔබ ඒ අබය අවෛරය ආදේශය දුන්නා නම් අනිත් අයට ඒ හේතුවෙන් ඔබට පෙරලා ලැබෙනවා අබය අවෛරය ආදේශය ඔබේ දේවල් කවුරුත් හොරකම් කරන්නේ එතකොට ඔබේ දේවල් හොරකම් කරයි කියන බය ඔබට ලැබෙන්නේ නැහැ ඊට පස්සේ ඊළඟ දානේ මොකක්ද? ඔබ ඔක්කොටම ඔය සියලු දෙනාට පුළුවන් ඒ දානේ දෙන්න. වැරදි කාම සේවනයෙන් වැළකීම. වැරදි කාම සේවනයෙන් වැළකීම. එතකොට විවාහ වෙච්ච දෙන්නෙක් නම් ඒ විවාහ වෙච්ච කෙනා ඇරෙන්න වෙනත් කෙනෙක් එක්ක සම්බන්ධතාව පවත්වන්නේ නැහැ. එතකොට ඒ විදිහට සම්බන්ධතාවයක් පවත්වනවා සම්බන්ධතාවයක් කියලා ඔබ දන්නවනේ. ඉතින් ඒ විදිහට නරක ඇසුරක් පවත්වනවාද? ඒ ඇසුරින් සිල්පදයක් කැඩෙනවා. එතකොට ඒ එහෙම කරන්නේ නැත්තම් කෙනෙක්. එහෙම කරන්නේ නැත්තම් ඔබ අබය කියන එක දීලා, අවෛරය දීලා, ද්වේෂය දීලා. දැන් බලන්න අපි හිතමු ඔබේ නිවසට ඔබේ යාළුවෙක් එනවා. ඔබේ සහෝදර සහෝදරියෝ ඉන්නවා ගෙදර. ඔබ නැති වෙලාවේ ඔබේ යාළුවා ගෙදර ආවා කියමු. ඔබට කවදාවත් ඒ යාළුවා නිසා බයක් ඇති වෙන්නේ. අනේ මගේ යාළුවා මගේ සහෝදරෙක් වගේ. අපේ නංගිට නංගි කෙනෙක් වගේ සලකන්නේ. එහෙම කවදාවත් එහෙම කරන්නේ යාන් ඒ විදියට එයා නිසා අබේ දුන්නා අවෛරය දුන්නා ආදේශය දුන්නා යා අන්න බලන්නනේ තමන්ට සල්ලි නැති වෙන්න පුළුවන් නමුත් අපි මහා දානපතියෝ වෙන්න පුළුවන් අපි සියලු දෙනාටම මේවා මහා දාන අග්‍රයයි සම්මතයි කියන මේ දාන ඒ විදියට ඒ දාන දුන්නොත් අපිට පෙරලා අබය අවෛරය ආදේශය ලැබෙනවා ඊළඟට බොරු කීමෙන් වැළකීම. බොරු කීමෙන් වැළකීමත් පින්නතුනි මහා දානයක්. ඒක අග්‍රයයි සම්මත දානයක්. බුදුරජාණන් වහන්සේලා ආදී උතුමන් වහන්සේලාගේ වංශයට අයිති දානයක්. එහෙම වංශයට අයිති දානයක්. එතකොට අපි කොහොමද ඒක දානයක් වෙන්නේ? දැන් බලන්න ඔබට කවුරු හරි යමකට කතා කරනවා. ඔබට හිතුනොත් එහෙම මෙයා සාමාන්‍යයෙන් බොරු කියන කෙනෙක්. විහිළුවට බොරු කියනවා. සමාවෙන්න. ඉතින් විහිළුවටත් බොරු කියනවා. එහෙම මේ මට මේ කතා කරලා මේ කිව්වේ බොරුවද දන්නේ. මාව රවට්ටයිද දන්නේ කියලා ඔබට මේ බයක් ඇති වෙනවා. බොරු කියන කෙනෙක් නිසා. හැබැයි ඔබ බොරු කියන්නේ නැත්තම් ඔබ නිසා වෙනත් කෙනෙකුට බය ඇති වෙන්නේ. ඔබ බොරු කියන්නේ නැහැ කියලා අනිත් අය දන්නවනම් ඒ නිසා ඔබේ යාළුවෝ කවදාවත් ඔබ කිව්වොත් මෙහෙමයි ඔය අනිවාර්යෙන් මේ වෙලාවට මේ වැඩේ කරන්න මේ මම විශ්වාසින් කියන්නේ මේ මෙතන ඔයාට අනතුරක් තියෙනවා. එහෙම දෙයක් කිව්වොත් එහෙම අර යාළුවෝ විශ්වාස කරන්නේ නැහැ නේ මෙයා මාව රවට්ටන්නේ නැහැ. මෙයා මාව රවට්ටන්නේ අනිවාර්යෙන් මේකේ ඇත්තක් තියෙනවා. විස්තර ඇතුව මට කිව්වේ නැති වුණාට මම මේ කිව්වත් කාරණාව මම විශ්වාස කරලා මම කටයුතු කරන එක හොඳයි කියලා එයාට මේ විශ්වාසය තියෙනවා. ඒ විශ්වාසය ඇති වෙනවා කියන්නේ ලොකු බය නැතිකමක් ඒක. ඒක නිසා ඔබ අනිත් අයට ඒ විශ්වාසය ලබා දෙන්න. ඊළඟ දානි තමයි සොරකමින් මත්පැන් මද්‍රව්‍ය පාවිච්චි නොකිරීම. මත්පැන් මද්‍රව්‍ය පාවිච්චි නොකර ඉඳීමෙන්
එයා ප්‍රමාණ නොකළ හැකි සත්ව පිරිසකට අභය අවහිරය අදේශය දුන්න වෙනවා. ඒ කොහොමද එහෙම වෙන්නේ? ඔබ අපි හිතමු ඔබේ යාළුවෝ ඉන්නවා. දැන් අපි හිතමු පිරිමි ළමයි ගත්තාම සමහර අය ඉන්නවා මේ මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චි කරනවා. ඒක ගොඩාක් නරක දෙයක්. ඒකෙන් ලැබෙන එක විපාකයක් තමා උම්මත්තකයෝ බවට පත් වෙනවා. සිහිය නැති කෙනෙක් බවට පත් වෙනවා. දැන් ඔබ කල්පනා කරලා බලන්න මේ මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චි කිරීමේ එයා ඒ වෙලාවේ බලාපොරොත්තු වෙන අර්ථෙත් ඒකයි. ඒ තමා තමන්ට නැති තමන් වෙනත් කෙනෙක් විදියට ඉන්න එක. තමන්ගේ ඇත්ත ස්වභාවය නැතුව තමන්ගේ හිතේ ස්වභාවය වෙනස් කරගන්න එක. නැති හයියක් ඇති කරගන්න එකනේ. ඊට පස්සේ පිස්සෙක් වගේ දඟලන එකනේ. ඒ වගේ අදහසින් ඊට පස්සේ කියන්න පොදුවේ මේ ලැජ්ජාවක් ඇතුව කියන්න බැරි ඒවා ලැජ්ජාව නැති කරගන්න තම මත්පැන් බොන්න. ඉතින් ඒ හේතුවෙන් එයා ඒ වෙලාවෙත් ලබන්නේ ඒක. ඒ වගේම සසරටත් එයාට උම්මත්තකෙක් බවට පත්තෙන්ට හේතුවෙනවා. ඒ වගේම ඔබ මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චි කරොත් ඔබ හින්දා අනිත් අයටත් ඔබ බය දෙන්නේ. දැන් කල්පනා කරලා බලන්න. දැන් මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චි කරන කෙනෙක් විදිහට ඒ කෙනා අනිත් අයට දෙන බය මොකක්ද? එයා සමහර වෙලාවට මෙහෙම කරනවා. දැන් අපි හිතමු මේ ගෙදර පවුලේ ඇත්ත එක්ක ඉන්නේ ඔබේ යාළුවා ඔබේ නිවසට එක්කන් ආවා කියලා හිතමු. එතකොට සමහර වෙලාවට යා මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චි කරලා නම් ඔබට බයක් ඇති වෙනවා. මෙයා මොන වගේ දෙයක් කියයිද දන්නේ නැහැ. මෙයා සිහියෙන් හිටියොත් නම් මම බලාපොරොත්තු නොවන දේවල් කියන්නේ. හැබැයි අසිහියෙන් හිටියොත් එයා මොනවා කියයිද දන්නේ නැහැ. අන්න ඒ විදිහට ඔබට බය ඇති වෙනවා. ඉතින් ඒ නිසා බය වෛරය එයා දෙනවා. හැබැයි ඔබ මත්පැන් මත්ද්‍රව්‍යයෙන් වැළකීලා ඉන්නවද? ඒකෙන් අභය අවෛරය කියන එක අනිත් අයට දීලා. ඉතින් ඒ නිසා පින්නතුනි මට පොඩි අසනීපෙකුත් එනවා වගේ. ඉතින් අපි දැන් මේ අද දේශනාව ඉගෙන ගත්තේ කර්මඵල. මම කියලා දෙන්න හිටපු දේශනාව වෙනත් එකක්. නමුත් ඒක කියන්න වෙලාව මදි වෙන නිසා අපි මෙතනින් නතර කරමු. මම කියලා දෙන්න හිටියේ කෝදන සූත්‍රය. නමුත් අපි අද ඉගෙන ගත්ත ලස්සන දේශනා තිබුණා. එකක් තමයි පුඤ්ඤාභිසන්ද සූත්‍රය. ඔබ ඒක කියවන්න නැවතත් මහමෙවුනාවේ වෙබ්සයිට් එකේ තියෙන ඕනනම් කියවන්නේ දේශනාව. ඊට පස්සේ කියවලා ඊට පස්සේ කුල සූත්‍රය කියවන්න. එතකොට මේ දේශනාව අපේ ජීවිතවලට ගොඩාක් වැදගත් දේශනා. නිතර මතක තියාගෙන පාඩම් කරගන්න ඕන දේශනා. බුදු කෙනෙක් විතරක් කියලා දෙන මේ දේශනා අපි ඉතාමත් ගෞරවයෙන් ඉගෙන ගන්න ඕනේ. ඉතින් ඒ නිසා සරලයි කියලා තේරුණාට මේ සරලකමක් නෑ මේ ධර්මයේ නේද? මේ පුරුදු කරන්න ගත්තොත් සරල නෑ. දැන් ඔබ මේ පන්සිල් රකින්න පටන් ගත්තොත් එහෙම ඒක සරල දෙයක් නෙමෙයි ඔබට. පන්සිල් රැකීමේ වටිනාකම ඔබ නිතර ඉගෙන ගත්තේ නැත්නම් පන්සිල් රකින්නවා කියන්නේ අමාරුම දෙයක්. අපිත් දන්නවා අපිත් ගිහි ජීවිතේ හිටියනේ. එතකොට අපි ගිහි ගෙදර ඉන්නකොට පන්සිල් රකින්න එක ගොඩාක් ලොකු අභියෝගයක්. හැබැයි ඒ අභියෝගය ජය ගන්න අය ඉන්නවා. ඒකින් ලොකු සතුටක් ලබන අය ඉන්නවා පන්සිල් රැකලා. මම සතියක් රැක්ක පන්සිල්. මම සති දෙකක් එක දිගට රැක්ක පන්සිල්. ආන් ඒ විදිහට සතුට වෙන අය ඉන්නවා. මම අවුරුදු 5ක් පන්සිල් රැක්කා. ඉතින් ඒ සතුට ඔබත් ලබන්න. ඉතින් කල්යාණ මිත්‍ර ඇසුරේ ඉඳගෙන ධර්මය අහමින් හිටියොත් අසත්පුරුෂ ඇසුර ඈත් කරමින් හිටියොත් ඔබටත් ඒ සතුට ලබන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ විදිහේ යහපත් අය ඇසුරේ ඉඳගෙන ධර්මයේ පුරුදු කරමින් අග්‍ර වූ දාන මහා දාන දෙමින් සතුටින් ජීවත් වෙන්න සෝසිය ගුණධර්ම දියුණු කරගන්න උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න සියලු දෙනාට වාසනාව ලැබේවා. සාදු සාදු සාදු.
දහම් ගැටලු කතා කිරීම එක්කෙනෙක් අහනවා ප්‍රශ්නයක්. ඒක කාටත් තියෙන ප්‍රශ්නයක් තමා. පසුතැවීම. පසුතැවීමේ ස්වභාවය ඉතා අධිකව තියෙනවා කියනවා. ඒකින් මිදීමට කරන්නේ මොකක්ද කරන එක හොඳ මොනවගේ පිනක්ද කරන්නේ එක හොඳ කියනවා. පසුතැවීම නැතිවෙන්න එකම එක ඉතාමත්ම විශේෂ පිනක් තියෙනවා. ඒක අද්දුටුයි ප්‍රත්‍යක්ෂයි. මොකක් දෙවින ඒ තමා පන්සිල් රැකීම. පන්සිල් රැකපච්ච කෙනාට රකපු කෙනාට පසුතැවීම නැතිනවා. ඒ කාන්තෙම ලැබෙන එක. ඒ වගේම පන්සිල් රකින අතරේ ඔබ අතීති ගෙන අමතක කරලදාන්න. අපි ඇතින් වැරදි වෙන්න පුළුවන්. ගැන්නේ ඒකට මං ලස්සන කාරණාව කියන්නක දැන් කොච්චර ලාතිී නොදන්න අපිරිම කතා කරන්න. නමුත් ඒක තමා තින් සමත්ත සූත්‍රයේ එක තියෙන අනම තක්ග සංයුක්තේ ඒ සූත්‍රයේ තියෙනවා. ඔබ අහලා තියන දේශනවාකයකි කියන්නේ ඔබට කිව්වහම මතක්කය ඔන්න එල්ුවෙක් වෙලා ඔබේ හිස ගසාදාපු හම ගලාගී පුලේ එකතුකරොත් සතර මහා සාගරයේ ජලයට වඩා වැඩි. ඔබ මංගත්තුත් මම මගේ ජීවිතයේ සසර පුරාවට හරකික් වෙලා ඉපදිලා හිස ගසාදාද්දි ගලාගිය පුලේ එකතු කරොත් ඒ එකතු කරපු ලේ තමයි වැඩි මහාසාගරී ජලය නොවේ. ඊට පස කුකුල වෙලා ඔය දේශනාව බහල තියන්න ඒ දේශනාවම තියෙනවා. ඔබ ඔබේ ජීවිතයේ ඔබ සසරයනකොට හොරු වෙලා රජයට අහු වෙලා රජතුමා විසින්ත මරණය දණ්ඩනය දීලා හිස ගසාදාද්දි ගලාගියපු ලේකතුකොරොත් මහාසාගරී ජලයට වඩා වැඩි. හරි පුදුම කාරණාවන්නේ. ඊළඟට තියෙනවා ඔබ මම ගත්තුත් මම සංසාරය පුරාවට එනකොට මනුසය වෙලා ඉපදිලා ස්ත්‍රීන් දූෂණය කරලා රජයට අහු වෙලා හිස ගසාදාද්දි ගලාගී පුලේ එකතුකොරොත් සතර මහා සාගරී ජලයට වඩා වැඩි. එහෙම ගත්තහම බලන්න එතකොට අපි ඔබ ඔක්කෝම එකමකොට එනේද. සංසාරී කරපු පව්කං එකතුකොරොත් ඒ පව්කං මේ බලද්දිම කරපු මේ මහා සංසාරි ගත්තහම ඔක්කෝම පව් කරලා තියෙනවා. එතකොට ඒකන මේ සංසාර එන්නේ. එතකොට ඔබ ඔබේ ජීවිතයේ මේ ජීවිතයේ මේ වෙච්චේවා ඔබට මේ ජීවිත විතරනි මතක සංසාරය ඔක්කොම් මතක නැහෙන. ඔබ මේ ජීවිතය වෙච්චේවාටම කල්පනා කරා පසුත වෙනවන ඒක වැරදිී. ඇයි වැරදි. වැරද්ද තමා සංසාරය අපි කොච්චර වැරදි කර මේ ජීවිතය විතරක් වෙච්චේවට කල්පනා කරලා පසුතැවෙන එක තේරුමන්න. එනම් පසුතැවෙන් වන මේ සසරටම පසුතැවීම වෙනත් එකක් අධිෂ්ඨානය කියන වෙනත් එක නේද. පසුතැවීම අතෑරලා අධිෂ්ඨාන කරනනම් අයිමම් මේ කරන්නේ කියලා ඒක තම වැදගත්දී දැම් බලන අංගුලිමාල මහරතන් වහන්සේ. පසුතැවීම කියන එක පොඩ්ඩක් කරි අංගුලිමාල මහරතන් වහසට තිබුණන ඉගනුවේ අකුසලයම් මේක නීවරණීනෙන් එකක්නේ ඒක තිබුණ අංගුලි මහර මහරතන් වහන්සේට නිකලෙස්සෙන්ට බැහැ. ඇයි අපිට වඩා ගොඩාක් වැරදි ඒ අංගුලි මාල මහරතන්න ගේ ජීවිතය කරලා තින ඒ ගේ ජීවිතය හැ සසරත් එක ගත්තහම සමරලාට අපි ඔක්කොම එක වගේෙන් දැද හැබැ ඒ ජීවිතය අංගුලි මාල මහරතන් වහන්සේ පසු තැවෙන වනම් ඕන තරම් ඒ කියන්නේ ඇඳෙම් බිමට බහින්න ඇතු කල්පනා කරා අඩාඩා ඉන්ඩම කාරණ කරලා තියෙනවා. හැබැයි ඒවත් ඇරියන්නේ නේද තර අතෑරලා මං මේ ජීවිත දැන් සතුරුවෙන්න්න පුළුවන්න්නේ දැන් පන්සිල් රකිනවන පන්සිල් රකින කෙනෙක අතින් ඇත්තටම බරපතල වැරදි වෙනවා වෙන්නේ නැහැ පන්සිල් රකින කෙනෙක ඇති පන්සිල් රකින කෙනෙක්ගේ අතින් වුණත් යම් කිසි වැරදි වෙන්න පුළුවන් ඒ වුණ අතෑරලා යහපතේ එන්ඩ පුළුවන් පන්සිල් රකින්න පටන් ගත්තොත් මොකද හේතුව
ඒකින් තමට ලොකු හයියක් එනවා. අනේ මම මේ දුර්ලභ පිනක්නේ මේ කර ඉන්නේ. මේ ලෝකයේ කෝටි 700න් අඩුම් සමහර විට මේ කෝටි 700 දෙනෙක් විතර සමහරලාවට මේ පන්සිල් රකින්න වෙද්දි ඒ 700ට මාත් අයිතිනේ. ඉතින් මම මේ විදිහට අමාරුවෙන් හරි මේ පන්සිල් රකින්නවනේ කියලා සතුටු වෙන්න පුළුවන්. එතකොට මේ සතුටේදී අර පරණ පසුතැවීම් නැති වෙලා යයි. හැබැයි ඒක දක්ෂ කෙනා තමයි ඒක පරණ පසුතැවීම් වල උනත් අතෑරින්න පුළුවන්කම ලැබෙන්නේ දක්ෂ කෙනාට. ඉතින් එහෙම දක්ෂ කෙනෙක් වෙන්න දැනගන්න ඕනේ නේද? එහෙම දක්ෂ කෙනෙක් වෙන්න පින් රැස් කරගන්න. ඒ නිසා පන්සිල් රකින්න. ඒ වගේම සසරේ ස්වභාවය කල්පනා කරන්න. සසරේ ගත්තාම මම ওই වගේ කොච්චර වැරදි කරලා ඇද්ද නේද? ඒ නිසා මම ඕක ගැන විතරක් කල්පනා කරන්නේ තේරුම්න්නේ. මේක නීවරණයට අයිති. නිවන වහන දෙයක් තමයි පසුතැවීම කියන්නේ. ඉතින් ඒ නිවන වහන දෙයක් මම පෝෂණය කරන එක තේරුම්න්නේ. අතෑරලා දාලා මම සතුටු වෙනවා. දිනපතා එනම් ඔබ කරන්න ඕනේ. පන්සිල් රකින්න අතරේ දිනපතා ඒ රැස් කරපු පින සිහි කරන්න. සතුටු වෙලා පින් අනුමෝදන් කරන්න. අන්න එහෙම කරොත් ওই පසුතැවීම නැති වෙයි. තව මොනවද තියෙන්නේ? තව ප්‍රශ්නයක් තියෙනවා. අමනුස්ස ඒ කියන්නේ අහන්නේ බුදු දහමේ සඳහන් භූත ප්‍රේත ආදී අමනුෂ්‍යයන්ට මනුෂ්‍යයන් වන අපට බලපෑම් කළ හැකිද? ඔවුන්ට මනුෂ්‍යයන් සමඟ කතාකොට යම් දේවල් මනුෂ්‍යයන්ට පැවසිය හැකිද? හරි එහෙම වෙන්න පුළුවන් බලපෑම් කරන්නත් පුළුවන්. සමහර අය පිනටත් යොමු කරනවා නේද? පිනට යොමු කරන බුද්ධ දේශනාවල තියෙනවනේ සමහරලාට ඒ ඔන්න දැන් සාරිපුත්ත මහරහතන් වහන්සේ. සාරිපුත්ත මහරහතන් වහන්සේ පරණ කියන්නේ කලින් ජීවිතයක ජීවිත 5කට කලින් අම්මා පේන්නේ ඉඳලා කියන්නේ අනේ ස්වාමීනි මට ඇඳුන්නේ මට කෑමනේ මට අනේ පිනක් කරලා මට මේ මං වෙනුවෙන් පිනක් කරලා මට අනුමෝදන් කරන්න. ඉතින් අම්මා වෙනුවෙන් සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ දානයක් දුන්නානේ නේ. එතකොට ඒ කියන්නේ කෙනෙකුට බලපෑම් කරන්න පුළුවන්. ඒ කියන්නේ බලපෑම් කියලා කියන්නේ සමහරට කතා බහ කරන්න පුළුවන්. ඊට පස්සේ බාධා කරදර කරන්න පුළුවන්. ඒ සාරිපුත්තු මහරහතන් වහන්සේට දානයක් දෙන්න කියලා අර ළඟ ගමේ හිටපු කෙනෙක්ගේ ඇඟට ආවේශ වෙන්න කෙනෙක් ආවේශ වෙලා කියන්නේ මේ හොඳ කරන්න නම් මට සාරිපුත්තු මේ මෙහෙම කැඳක් හිට පූජා කරන්න කියලා අන්න එහෙම. එතකොට ඒ වගේ අවස්ථා තියෙනවා. ඒවල් පස්සෙන් වැඩි යන්න එපා. හැබැයි විශ්වාසය තියාගන්න. මේ ලෝකේ අපිට නොදන්නා නොතේරෙන දේවලුත් තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ඒ කියන්නේ මෙලොව පරලොව කියලා දෙයක් තියෙනවානේ. මනුස්ස ලෝකේ තියෙනවා, പ്രേත ලෝකේ තියෙනවා, අපායේ තියෙනවා, මේවා තියෙනවා. හැබැයි අපි ඒවම කල්පනා කරලා ඒක තේරුම්න්නේ අපිට අදාළ නැහැ. හැබැයි වෙන්න පුළුවන් දේවල් ඕවා. වෙන්න පුළුවන් දේවල් නිසා ඒවා විය හැකි දේවල් කියලා හිතේ තියාගෙන හිටපුවාම ඒ කියන්නේ අපිට විශේෂ නැති දේවල් මෙහෙමනේ. අපි සමහරවිට අපි වෙන හැමදේම මේක ඇත්තක්. අපි දැන් දේවල් ගැන අපි ගමු. දේවල් ගැන ගත්තොත් ඔය හැම දේවල්කම ඇත්තක්ද කරන්නේ? එහෙම නෑනේ. සමහරවිට වංචා කපටිකම් ඒවත් තියෙන අවස්ථා ඔබ අහලා තියෙනවනේ නේද? කපටිකම් බොරුවට මේ බොරුවට නිකන් එහෙ කියලා ඊට පස්සේ ගමේ කෙනෙක් ගමට යවලා තොරතුරු ටිකක් බලාගෙන ඇවිල්ලා එහෙම කියන අවස්ථාත් අපි අහලා තියෙනවා. හැබැයි ඇත්තටම මැරිච්ච පෙරේතෙක් හරි ඇඟට ආවේශ වෙලා කියන අවස්ථාත් තියෙනවා. ඉතින් ඒ නිසා අපිට මේක හරියටම මේ ඔක්කොම ඇත්ත එහෙම කියන්නත් බෑ, ඔක්කොම බොරු කියන්නත් බෑ. ඒක නිසා අපි අපේ පාඩුවේ ජීවිතය ගත කරන්න තියෙන්නේ නේද? එහෙම කරමු. අය මොනවද තියෙන ප්‍රශ්න? හොඳයි. එතකොට ඒ නිසා ඔය මේ අමනුස්ස දේවල් ඒවා මේ මට නම් ඒව එච්චර තේරෙන්නේ නැහැ. අපි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විදිහට අපි ඒව තේරුම්ගෙන ජීවිතය ගත කරමු. ඒව දන්න අය ඉන්නවා.
සමහරලාට මේක මෙයා මේ කෙනා කරන්නේ ඇත්තක්ද මේ කෙනා කරන්නේ බොරුවක්ද කියලා තේරුම් ගන්න හැකියාව මට නැහැ. මොකද අමනුෂ්‍ය පැත්තක් මේක. එතකොට ඒව දන්න අය ඉන්නවා, දන්න අයට නම් ඒවා හැකියාවක් තියෙනවා. ඉතින් ඒ නිසා අපි ඉතින් ඒවා පස්සේ යන්නේ නැතුව අපේ ජීවිතේ අපි ඇත්ත වෙන්නත් පුළුවන්, බොරු වෙන්නත් පුළුවන් කියලා කොහොම හරි මේ පෙනෙන දේවල් වලින් අපේ ජීවිතේ ගොඩනගා ගත්තා නම් හරි. ඒ කියන්නේ ඒවා අවිශ්වාස කරනවා කියලා නෙමෙයි. විශ්වාස කරන්න ඒ කියන්නේ අමනුෂ්‍යයෝ ඉන්නවා. පෙරේතයෝ ඉන්නවා. හැබැයි ඒ අය කියලා ඒ අයත් එක්ක මේ දේවල් වෙනවා කියලා එක අපි කියන්න දන්නේ. ඉතින් ඒක ඒ කෙනානේ දන්නේ නේ. ඒ නිසා එහෙම කරමු. වෙන මොනවද අපිට එතකොට මේ මොනවද දැන් අපි ඊළඟට කරන්නේ? පින් අනුමෝදන් කරලා ඉවර කරමු නේද? අපි එහෙමනොත් එහෙම නේද? දැන් වැඩසටහන ඉවර කරනවා නේද? හොඳයි. එහෙනම් අපි අද දවසේ ධර්ම දේශනාව ශ්‍රවණය කළා. ධර්ම සාකච්ඡා කළා. ඉතින් ඒ රැස් කළගත් සියලු පුණ්‍ය ධර්මයන් සියලු දෙවියෝ අනුමෝදන් වෙත්තා. දිවියෝ දිව්‍ය යසීසුරින් වැඩෙත්තා. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය දෙවියෝද අවබෝධ කර ගනිත්වා. සාදු සාදු. ඒ වගේම මේ පරලෝකීය සියලු ඥාතීන් මේ පින්වත් සියලු දෙනා නමින් මේ පරලෝකීය සියලු ඥාතීන් මේ පින් අනුමෝදන් වෙලා පරලෝ ජීවිත සුවපත් වේවා, සැපවත් වේවා, සංසාර දුකින් අත් මිදෙන්න මේ සියලු පින් උපකාර වේවා. සාදු සාදු සාදු. ඒ වගේම මේ උතුම් ධර්මය අපිට කියලා දුන්නු අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු මහමෙවුනාවාසී, ලංකාවාසී, ලෝකවාසී සියලු පින්වත් ස්වාමීන් වහන්සේලා මේ පින් අනුමෝදන් වෙලා උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගනිත්වා. සාදු සාදු. ඒ වගේම ඔබ සියලු දෙනාටත් විශේෂයෙන්ම ඔබට ගුරුහරුකම් දෙන මේ වගේ යහපත් දේවල් වලට යොමු කරන ඔබේ ගුරුවරුන්ටත් ඒ වගේම ගුරුවරුව හිටපු කලින් ගුරුවරුන්ටත් ඒ වගේම දෙමව්පියන්ටත් සහෝදර සහෝදරියන්ටත් යාළු හිත මිත්‍රයන්ටත් සියලු දෙනා මේ පින් අනුමෝදන් වෙත්තා. ඔබ සියලු දෙනාගේම කායික මානසික දුක් පීඩා දුරු වේවා. කායික මානසික සැප සැහැල්ලු උදා වේවා. නිදුක් නිරෝගී සුවපත් භාවය සැලසේවා. ඔබ බලාපොරොත්තු වෙන විදිහට පහසුවෙන් අධ්‍යාපන කටයුතු සිදු කරන්න, ගුණධර්ම දියුණු කරගන්න, උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන්න වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. හොඳයි නම් ආශිර්වාද කරනවා. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු.